තමන්ට දෙයක් නැත්නම් වැඩි මහන්සි වෙන්න. දොස් කීක ඉඳලා හරියන්නේ නැහැ. අපිට තියෙනවා හොඳ ඉල්ලුම. ඒ ඉල්ලුම අපි විසින්ම මේ වෙනකොට ලෝක වෙළඳපොලේ අපි අඩු කරගෙන තියෙනවා. හේතුව ක්වොලිටි එක. කිසි රටක දැකලා නැහැ මහපාරේ මෙච්චර මිනිස්සු රස්තිය ආදුවන රට දවල් කාලේ. ගොඩාක් කට්ටිය රැකියාව කරන වෙලාව තමයි පෞද්ගලික දේවල් කරගන්නේ. විදේශ විනිමය ප්‍රශ්නේ විදේශ විනිමය ප්‍රශ්න තියෙනවා කිව්වට විදේශ විනිමය ලබා ගැනීම සඳහා අපි උපක්‍රමශීලීව වැඩ කටයුතු කරන බව පේන්නේ නැහැ. ඒ ලෝන ටික ගත්තොත් කිලෝ 100ක් කොළඹට එනකොට කිලෝ 15ක් 20ක් කාඩුවේ. අපි උත්සාහ කරන්නේ එන සංචාරකයෝ සුද්ධ කරන්න. එක තැනින් ඉවර කරන්න. සීග්‍රියට ගියොත් දැන් ලොකු ටිකට් එකක් ගන්නවා. එදා අපිට සුද්ධ දුන්න ටිකට අමතරව අපි පොඩ්ඩක් අපි ඇවිල්ලා තියෙන්නේ. ලැජ්ජ නැද්ද? මෙච්චර කල් මේවා කරපු මේ දේශපාලඥයෝ ඉල්ලාස් වෙන්න ඕන. නිලධාරීන් සමාව අයදින්න ඕන මේ රටෙන්. මේ රට මේ තත්ත්වයටපත් වුණා. අතීතයෙන් ඉගෙන ගනිමු. වර්තමානය සැලසුම් කරමු. අනාගතය හැඩගස්වමු. අයිබෝවන්. මේ සමාජයේ ජීවත්වන ඔබත් මමත් ඇතුළු අපි හැමෝම ආර්ථිකය සම්බන්ධව පුළුල් දැනුමක් තියෙන අය නෙවෙයි. ආර්ථිකය ගැන දන්න ආර්ථිකය ගැන කතා කරන්න පුළුවන් අයත් මේ අතර ඉන්නවා. හැබැයි බහුතරයකට ආර්ථිකය ගැන පුළුල් දැනුමක් නැහැ. ඒ නිසාම රටේ ආර්ථිකය ගැන කතා කරන්න, රටේ ආර්ථිකයේ වර්ධන වේගය ගැන සංඛ්‍යා ලේඛනත් එක්ක සංසන්දනාත්මකව තොරතුරු කියන්න අපිට ලොකු හැකියාවක් නැහැ. ඒ කොහොම වුණත් COVID-19 ගෝලීය වසංගතය ආරම්භ වූ දා සිට අද දක්වා අපේ රටේ ආර්ථිකයේ මොකක් හෝ වෙනසක් සිදුවෙමින් තිබෙන බව අපි හැමෝටම දැන් දැනෙනවා. ඒ වගේම මේ කාල වකවානුවේදී අපේ රටේ ආර්ථිකයේ යම් කඩාවැටීමක් තියෙනවා. ඒත් එක්කම අපේ රටේ ආර්ථිකයේ අවපාතයක් තිබෙනවා. ඒත් එක්කම ඩොලර් හිඟයක් තියෙනවා. ඒ වගේම අපේ රටේ ආර්ථිකය කාලයකට පස්සේ මුහුණ දෙන දැවැන්ත අභියෝගයකට මුහුණ දෙමින් ඉන්නවා. මේ වගේ දේවල් ගැන කතා වෙනවා, අපිට ඇහෙනවා, අපි දකිනවා මේ වගේ ප්‍රවෘත්ති පිළිබඳව. ඇත්තටම අපේ රටේ ආර්ථිකය තුල සිද්ධ වෙන්නේ මොකක්ද? ඕනම රටක පුරවැසියෙක් විදිහට රටේ ආර්ථිකය ගැන තොරතුරු දත්ත දැනගෙන සිටීම මේ පිළිබඳව අවබෝධය හරිම වැදගත්. ඒ නිසා අපි සූදානම් අද කාලාත්‍රේ කතාබහ තුලින් අපේ රටේ ආර්ථිකය ඒත් එක්කම අපේ රටේ ආර්ථිකය නංවාලීමට කරන්න පුළුවන් දේවල්, ඩොලර් හිඟය මේ ආදී දේවල් පිළිබඳව කතා කරන්න. අද කාලාත්‍රේ කතාබහ සඳහා අපි තෝරගත්ත මාතෘකාව අඩුතැන් පුරවමු. මේ ගැන කතා කරන්න අපි අදත් මේ මාතෘකාව ගැන කතා කරන්න සුදුසු විද්වත් මණ්ඩලයකට ආරාධනා කරා. විද්වත් මණ්ඩලය ඇවිදින්න ඉන්නවා. එහෙමනම් අපි සාකච්ඡාව ආරම්භ කරන්න කලින් හඳුනගමු අද සාකච්ඡාව සඳහා එකතු වන විද්වත් මණ්ඩලය. මුලින්ම ඔබට හඳුන්වලා දෙන්නේ කාලාත්‍රේ කතාබහ වැඩසටහන සඳහා බොහොම සුපුරුදු චරිතයක්, වැඩසටහන් කිහිපයකට අපිත් එක්ක එකතු වුණු චරිතයක්. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ්‍ය විද්‍යාපීඨයේ හිටපු පීඨාධිපති මහාචාර්ය අනුර කුමාර උතුමන්ගේ මහත්මයා. ඒත් එක්කම අද වැඩසටහන සඳහා එකතු වෙනවා වතු අධිකාරීවරයෙක්. ඒත් එක්කම අද වෙනකොට ලංකාවේ ආයතන කිහිපයකම අධ්‍යක්ෂවරයෙක් සහ ප්‍රධාන විධායක නිලධාරීවරයෙක්. ඔහු නමින් සංජය සේනාරත්න මහතා. දෙපළටම ආයුබෝවන්. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ආරම්භයේදීම. මහාචාර්යතුමා මේ අපේ රටේ ආර්ථිකයේ අද ප්‍රබල ගැටලුවක් තියෙනවා. අපි ලොකු ආර්ථික අවපාතයකට මුහුණ දෙමින් ඉන්නවා කියලා කියනවා. ඒත් එක්කම අපිට ඇහෙනවා අපේ රටේ අපනයන ආර්ථිකය සවිගැන්වුවොත් මේ ප්‍රශ්න වලට පිළිතුරක් තියෙනවා කියලා. අපි කතා කරමුද ඉතිහාසයේ අපේ රටේ තිබ්බ අපනයන ආර්ථිකයේ තත්ත්වය අද තත්ත්වය එක්ක සංසන්දනාත්මකව? ඉතිහාසය කියන එක මම දන්න ඔබ කොච්චර දුරකට ඉතිහාසය බලාපොරොත්තු වෙනවද කියලා. රටක ආර්ථිකයක් වෙනස් වෙනකොට කාලෙත් එක්ක ලංකාවේ පමණක් නෙමේ ලෝකේ හැම රටකම ඉස්සර ආර්ථිකයක් පදනම් වෙලා තිබ්බේ බොහෝ සියලුම රටවල් වගේ කෘෂිකර්මයේ පදනම් කරගෙන. ඉන් පස්සේ ඒ කියන්නේ මිනිස්සුන්ට අවශ්‍ය කෑම බීම ජීවත් වෙන්න අවශ්‍ය දේවල් තමයි මේ මිනිස්සුන්ට ප්‍රධාන වශයෙන් අවශ්‍ය වුණේ. පසුව මේ විද්‍යාවේ දියුණුවත් එක්ක මිනිසුන්ගේ ජීවිත සැප පහසු කරන්න වැඩ කටයුතු කරනකොට විවිධ භාණ්ඩ නිෂ්පාදනය කරන්න ගත්තා. ඒ කියන්නේ මේ විවිධ
ඉලෙක්ට්‍රිකල් විවිධ යාන වාහන මොබයිල් ෆෝන් විවිධ දේවල් භාණ්ඩ නිෂ්පාදනය කරන්න ගත්තා මිනිසුන්ගේ ජීවිත සැප්පාසු කරන්න. ඊට අමතරව විවිධ සේවාවන් වැඩි දියුණු වුණා. එතකොට ලෝකේ හැම රටක්ම අර කුෂිකාර්මික භාණ්ඩ නිෂ්පාදනයේ කුෂිකාර්මික ආශ්‍රිත දේවල් කරගපු රටවල් හැම රටක් ලෝකේ හැම රටක්ම දියුණු වෙනකොට කාර්මික භාණ්ඩ ප්‍රධාන නිෂ්පාදනය වැඩි වෙන්න ගත්තා. විවිධ සේවාවන් වැඩි වෙන්න ගත්තා. දැන් ආර්ථික විද්‍යාවේදී රටක නිෂ්පාදනය ගැන කතා කරනකොට ওই විදිහට ප්‍රධාන කොටස් තුනකට වෙන් කරලා තමයි කතා කරන්නේ. අපි ආර්ථික විද්‍යාවන්ව කතා කරොත්. ඒ කියන්නේ කුෂිකාර්මික අංශය, කාර්මික අංශය සහ සේවා අංශය. ඒ කියන්නේ නිෂ්පාදනය සහ සේවා දළදේශීය නිෂ්පාදනය ගැන කතා කරනකොට. එතකොට රටවල් දියුණු වෙනකොට අර මිනිසුන්ගේ ජන ජීවිතයේ සැප පහසු කරගන්න වැඩ කටයුතු කරගෙන යනකොට මෑත කාලින වෙනකොට ලෝක හැම රටකම සේවා අංශය විශාල වශයෙන් දියුණු වුණා. ඒ රටේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනයෙන් දියුණු රටවල් 80 ගණන් 90 ගණන් දක්වා මේ 75කට ආසන්න ප්‍රමාණයකින් බොහෝ රටවල් මේ 60කට අධික ප්‍රමාණයකින් පවත්වාගෙන යනවා තමන්ගේ සේවා මිනිසුන්ගේ ජීවිතයේ සප්පාසු කරවන්න. ඊළඟට කාර්මික අංශයේ විවිධ භාණ්ඩ නිෂ්පාදනය. ඉන් පස්සේ මේකෙන් අදහස් කරන්නේ කුෂිකර්මය අඩු වුණා කියන එක නෙමෙයි. කුෂිකර්මය අඩු වෙන්නේ ජනගහනය වැඩි වෙනකොට ඒ කෑම බීම වැඩි වෙන්න ඕනේ. කුෂිකර්මය වැඩි වෙනවා. ඒ කුෂිකර්මයේ අංශයට සාපේක්ෂව අර මේ කාර්මික සහ මේ සේවා අංශයේ පුළුල් වෙනවා. එතකොට මේ විදිහටම තමයි අපනයන අංශයටත් මේ කියන්නේ රටක දේශීය වශයෙන් ගත්තත් ජාත්‍යන්තර වශයෙන් ඒ කියන්නේ වශයෙන් ගත්තත් සිදු වෙන්නේ ලෝකෙ වෙනස් වුණේ ඒ විදිහට. එතකොට අපේ රටේ නිෂ්පාදන තිබෙත් ඒ විදිහට අපිත් සේවාංශය පුළුල් වුණා, කර්මාන්තාංශය පුළුල් වුණා සාපේක්ෂව මේ කුෂිකාර්මික අංශයට. ලෝකයේ අනිත් රටවලුත් එහෙම වුණා. එතකොට අපේ රටේ නිෂ්පාදනයට සාපේක්ෂව තමයි භාණ්ඩ සේවා නිෂ්පාදනයට සාපේක්ෂව තමයි අපනයනයන් සිදු වෙන්නේ. එතකොට අපනයනය වුණොත් අපට මේ කුෂිකාර්මික අපනයන, කාර්මික අපනයන, සේවා අපනයන වශයෙන් වර්ග කරන්න පුළුවන්. එතකොට රටක් දියුණු වෙනකොට අර කාර්මික භාණ්ඩ අපනයන, සේවා අපනයන, සේවා විදේශ රටවලට සේවා ලබා දීම තුලින් ලබන විදේශ විනිමය වැඩි වෙනවා. එතකොට අපේ රටෙත් ඒ විදිහට ඉස්සර කුෂිකාර්මික තේපොල් රබල් පදනම් කරගෙන තිබුණු විදේශ කියන අපනයන වෙළඳපොළ මේක ක්‍රමයෙන් ඇඟලුම් එක්ක වෙනත් නිෂ්පාදන එක්ක ඒ කාර්මික අංශයෙන් අපනයන වැඩි වෙන්න ගත්තා. භාණ්ඩ පැත්තෙන්. ඊට අමතරව විවිධ සේවා. එතකොට ඒ සේවා යටතේ දැන් සංචාරක සේවාව, ඒ වගේම ප්‍රවාහන, තාක්ෂණ සේවා, මූල්‍ය සේවා වගේ දේවලුත් වැඩි වෙන්න ගත්තා. ඊට අමතරව ලංකාවේ මෑත කාලීනව පහුගිය දශක කිහිපය තුළ ගත්තාම විශේෂයෙන් විදේශවල ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් විදේශවල වැඩ කටයුතු කරලා විශාල වශයෙන් විදේශ විනිමය උපයන්න ගත්තා. එතකොට මේ විදිහට තමයි පසුගිය කාලේ පුරාවට ලංකාව විතරක් නෙමේ ලෝකෙත් මේ විදිහට තමයි වුණේ. අපේ තියෙන සුවිශේෂී දෙයක් තමයි මේ විදේශ ඒ රටවලට අපි අපේ ශ්‍රමිකයෝ ලබා දෙන කාර්යයන් තුලින් ලැබෙන විදේශ විනිමය. අපිට ඩොලර් සාමාන්‍යයෙන් මේක අවුරුදු 90 වෙනස් වෙනවා. අපනයන ආදායම ඒ කියන්නේ විදේශ විනිමය රට තුළට ලබා ගැනීම එක වර්ෂවල එක පොඩි වෙනස්කම් සිදු වුණත් අපි සාමාන්‍යයෙන් ඩොලර් බිලියන 20ක් 25ක් අතර ප්‍රමාණයක් තමයි වාර්ෂිකව උපයන්නේ. ඒතර මේකෙන් ඩොලර් බිලියන 7කට ආසන්න ප්‍රමාණයක් ඇත්තෙන්ම අපි මෑත කාලීනව ගිය වසරේ 2020
වසරෙත් ඩොලර් බිලියන 7.0 මට මතක හැටියට දෙකක් මේ අපි විදේශ ශ්‍රමිකයින් ශ්‍රී ලංකන් ශ්‍රමිකයින් විදේශවල කටයුතු කරලා විදේශ විනිමය ලබා ගන්නවා. එතකොට ප්‍රධාන වශයෙන් ලංකාවේ වර්තමානයේ වෙනකොට ඔය ශ්‍රී ලංකන් ශ්‍රමිකයින් විදේශවල සේවා කරලා ලබන ඒ විදේශ විනිමයත් ඇඟලුම් කර්මාන්තයෙන් ලබන විදේශ විනිමයත් ඊට අමතරව සංචාරක කර්මාන්තයනුත් බිලියන 3ක් 4කට ආසන්න ප්‍රමාණයක් අපි පහුගිය කාලවල ගත්තා. ওই විදිහට තමයි කුෂිකාර්මික වලින් බිලියන 2ක් 3ක් විතර 3කට ආසන්න ප්‍රමාණයක් අපි ගත්තේ. ওই විදිහට තමයි අපේ අපනයන ආදායම සකස් වෙලා තිබ්බේ. වර්තමානයේ වෙනකොට ඉතින් ඔබ කතා කරු මම ඉතින් නතර කරන්නම් පළවෙනි ඔබගේ කරුණු පැහැදිලි කිරීම ඔබට වර්තමානයේ වෙනකොට අපි කවුරුත් අහනවා දැන් කවුරුත් මුණ දෙනවා. අද මේ වෙළඳ පොලේ භාණ්ඩ විශාල හිඟයක් ඇති වෙලා තියෙනවා. විශේෂයෙන් අපි ආනයනය කරන භාණ්ඩවල මේට ප්‍රධාන වශයෙන් අපට අවශ්‍ය විදේශ විනිමය නොමැති වීම නිසා මම විවිධ මීට කලින් තිබ්බ සාකච්ඡාවල පැහැදිලි කරලා තියෙනවා. ඇත්තටම මේ රටකට දේශීය මුදල් ඕන විදේශීය මුදල් ඕන කියන එක. එතකොට අපට දේශීය මුදල් අපට මුද්‍රණය කරලා දේශීය වශයෙන් මුද්‍රණය කරලා හරි අපට මුදල් මේ ලබා ගැනීම හැකියාව තියෙනවා. හැබැයි විදේශ මුදල් එහෙම කරන්න බෑ. විදේශ මුදල් අපට ගන්නම වෙන්නේ විදේශ වලට එක් භාණ්ඩ හා සේවා ලබා දීම තුලින්, එහෙම නැත්නම් ණය ලබා ගැනීම තුලින්, එහෙම නැත්නම් ආධාර ලබා ගැනීම තුලින්, එහෙම නැත්නම් විදේශ ආයෝජන ලංකාවට ලබා ගැනීම තුලින් තමයි අපට ගන්න වෙන්නේ. ඉතින් ඒක අත් වශයෙන්ම රටක් සැලසුම් සහගතව උපක්‍රමශීලීව විදේශ විනිමය රැස් කරගත යුතුයි. අපි එතනදී අපට සැලසුම් නොතිබුණොත්, ඉලක්ක නොතිබුණොත්, අපි උපක්‍රමශීලී නොවුනොත් අපට විදේශ විනිමය ලබා ගැනීම මේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඉතින් වර්තමානයේ වෙනකොට අපි බරපතල විදේශ විනිමය අර්බුදයකට මුහුණ පාලා තියෙනවා. ඉතින් ඒ අර්බුදයත් එක්ක තමයි මේ විශේෂ ආර්ථික අපහසුතාවලට ජනතාව දිනෙන් දින පත්වෙමින් ඉන්නේ. මෑත කාලේ අපේ රටේ මේ ආර්ථිකය තුල ඇති වුණ ප්‍රශ්නත් එක්ක බොහෝ දෙනෙක් කියනවා මේ ආර්ථික ප්‍රශ්න වලට පිළිතුරක් විදිහට රටේ අපනයන ආර්ථිකය තර කරන්න ඕනේ කියලා. ඒ වගේම අපිට ඇහෙනවා කියනවා මේ අපේ රටෙන් ආනයනය කරන දේවල් බොහොම වැඩි. ඒ නිසා අපේ රටේ මුදල් නිතරම පිටරට යනවා. මේ දේ වහාම නවත්තන්න ඕනේ කියලා. මේ ගැන ඔබතුමාගේ මතය මොන වගේද? අපේ රටේ ආනයනය කරන භාණ්ඩ නවත්තන්න ඕනේද නැත්නම් අපේ රටේ ආර්ථිකයේ වෙනසක් සිද්ධ වෙන්න ඕනේද? ඇත්තටම අපේ මහාචාර්යතුමා කිව්ව විදිහට අපේ තියෙන දෛනිකව තියෙන අපේ ඕඩාපාකම් ඉෂ්ට කරගන්න තියෙන භාණ්ඩ ආනයනය කිරීම තුළින් අපේ තියෙන නිෂ්පාදන අපි කොයිම අවස්ථාවකදවත් අපේ තියෙන නිෂ්පාදන අපි ගැන හිතන්නේ නැහැ. උදාහරණයක් විදිහට මගේ ශේෂ්ත්‍රයේ තේ රබර් පොල් කියලා බැලුවාම තේ අපි මීට අවුරුදු 20කට 25කට ඉස්සෙල්ලා ආනයනය කරපු ප්‍රමාණයයි දැන් කරන ප්‍රමාණය අතර ලොකු වෙනසක් තියෙනවා. ඒ වුණාට ඒකට ලැබෙන මුදලත් ඒහා සමානවම අපිට වැඩිවීමක් නැහැ. අපි බැලුවත් එහෙම cost of production එක කියන්නේ 1 කිලෝයකට යන ප්‍රමාණය බැලුවහම ඒකට ලැබෙන මුදල අඩුයි. හැබැයි ඒ වගේම අපි පිටරටට ගිහිල්ලා බැලුවහම අපිට රුපියල් 600ට 550ට 575ට තියෙන තේ කිලෝ එකක් ඒ රුපියල් 3000ක් 3500ක් ඊටත් වැඩි සහ අඩු අතරින් තියෙනවා. එතකොට අපි ඒ තේ ගැන කතා කරොත් රබර් ගැන කතා කරත් රබර් වලත් තියෙන අපිට තියෙන එක රබර් කියන එක අපිට හැම අවස්ථාවකදීම නිෂ්පාදනය කරන්න පුළුවන් අංශ ගොඩක් තියෙනවා. ඒ අංශ ගොඩකට යන්නේ නැහැ. දෙවෙනි එක පොල් වල අපි පොල් ගහේ උඩ ඉඳන් පල්ලෙහාට ගන්න පුළුවන් ඔක්කොම ටික තියෙනවා. අපි ඒත් නිෂ්පාදනය කරලා ලංකාවට ගේන තියෙන මුදල ගේන්නේ නැහැ. ආපහු නැවතනක් මම තේ වගාවට આવතින් අපිට වැලියු ඇඩිෂන් නැහැ. කියන්නේ තේ වලට කරන්න පුළුවන් ගොඩාක් දේවල් තියෙනවා. ඒ කියන්නේ ඒ රට පිටරට වලට පුළුවන් නම් ඇයි වැලියු ඇඩ් කරන්නයි අපිට බැරි. දෙවෙනි එක තමයි අපේ තියෙන එකම දුර්වලතාවය අපි තරවකරුවන් තුළින් තමයි තේ වල මිල පරිහරණය කරන්නේ. අපිට පුළුවන් නම් අපේ නිෂ්පාදනය පිටරට ඒක වැලියු ඇඩ් කරලා ඉවරලා යවන්න දිගින් දිගටම අපිට පුළුවන් වෙනවා මේක මේ යම් කිසි දුරකට අපේ තියෙන දේශ විනිමය ලබා ගන්න.
අපේ රටේ ආර්ථිකයේ තියෙන ගැටලු ගැන කතා කරද්දී බොහෝ දෙනෙක් මහාචාර්යතුමා කියනවා අපේ රටේ මේ අග එකතු කරපු නිෂ්පාදන සිද්ධ වෙන්නේ නැහැ. අපේ රටේ තියෙන සම්පත් භාවිතා කරලා අපිට අග එකතු කර නිෂ්පාදන කළ හැකි විදේශීය වෙළඳපොළ සඳහා කියලා. මේ කාරණේ ගැන ඔබතුමා මොනවද හිතන්නේ? ඒක ඇත්තටම හරිම නිවැරදි. අපේ රටේ බොහෝ දේවල් දැන් මෙතුමා කීවෙත් ඒ කතාව තේ සහ කුෂිකාර්මික නිෂ්පාදනවල අපි අගේ එකතු කරලා අපනයන කරෙත් නැහැ. දේශීය වෙළඳපොළෙත් අපි තාම බොහොම ප්‍රාථමික විදිහට තමයි වැඩ කටයුතු කරන්නේ. අපි මේ අගේ එකතු කරනවා කියන එකේ අදහස අපි දැන් අපි හාල් ගත්තත් මේ මෑත කාලේනෝ තමයි අපි හාල් වුණත් මෙහි අඩු ගානේ ගල් වැලි නැතුව හාල් කන්න අපි පුරුදු වෙලා තියෙන්නේ. ඉතින් අපි තාමත් ඒක මං හිතන්නේ අපිට විවිධ හේතු තියෙනවා මේකට. අපි කොච්චර අධ්‍යාපන මට්ටම ඉහළට ගියත් අපි ලෝකෙත් එක්ක ගනුදෙනු කරත් මේවා කොච්චර ලෝකේ ඕන තරම් උදාහරණ තිබ්බත් වෙන රටවල් අපට වඩා ඉතා පහළ මට්ටමක ඉඳලා මේවා ජයගෙන මේ විද්‍යාව තාක්ෂණය භාවිතා කරලා ඒ වගේම ශ්‍රමයේ ඵලදායීතාව වැඩි කරගෙන කුසලතා නිපුණතා වැඩි කරගෙන අප කැප වෙලා වැඩ කරලා තමන්ගේ ආර්ථිකයත් රටේ ආර්ථිකයත් ලෝකෙට කරන දායකත්වයත් වැඩි කරගෙන තියෙනවා. අවාසනාවකට අපට ඒ තත්ත්වයට යන්න බැරි වෙලා තියෙනවා. මේකට විවිධ හේතු තියෙන්න පුළුවන්. අපි තාමත් අපේ කිසිදු ප්‍රශ්නයකට අපි විසඳුම් හොයන්නේ නැහැ. අපිට තියෙනවා බරපතල ලොකු ප්‍රශ්න තියෙනවා. පොඩි ප්‍රශ්න තියෙනවා. දැන් අපිට විදේශ විනිමය ප්‍රශ්න තියෙනවා. දැන් විදේශ විනිමය ප්‍රශ්න තියෙනවා කිව්වට මට නම් තාමත් පේන්නේ නැහැ විදේශ විනිමය ලබා ගැනීම සඳහා අපි උපක්‍රමශීලීව වැඩ කටයුතු කරන බව පේන්නේ නැහැ. ඒක බරපතල ප්‍රශ්නයක්. මේ බරපතල මේ ෂෙනෙන් විසඳුම් හොය යුතු එහෙම නැත්නම් අපි බරපතල ආර්ථික මේ ප්‍රශ්න වලට මුහුණ දෙන තත්වයක් ඉදිරියේ මේ අතලඟ පෙනිපෙනෙත් මට පේන්නේ ඒවටවත් විසඳුම් හොයනවා. දැන් ලෝකේ රටවල් එහෙම නෙමෙයි. මේ පොඩි ප්‍රශ්න වලටත් මිනිස්සු ජීවත් වෙනකොට ජීවිතේ සැප පහසු කරගන්න වැඩ කටයුතු කරගෙන යනකොට පොඩි ප්‍රශ්න වලට පවා විසඳුම් හොයනවා. දැන් උදාහරණයක් හැටියට දැන් මොහොතකට හිතන්න මේ ඉන්දි කට්ටට නූල දාන. දැන් අපිට වයසේ යනකොට පුජ්‍යලයින්ට වයස නොගිය කෙනෙකුට උනත් ඉන්දි කට්ටට නූල දාන එක ටිකක් අමාරුයි. ඒක අමාරු වැඩක්. ඒකට මේකට නව නිෂ්පාදනයක් ලෝකෙ කරනවා. චීන රටේ ඉන්දි කට්ටට නූල දාන්න මේ පොඩි මේ පොඩි වානේ පොඩි චීනි මේක නමලා හිටන් ඒක ඇල්මිනියම් මේකට සම්බන්ධ කරලා ඕනම අන්ධයෙකුට ඕනම වයස කෙනෙකුට ඕන අත වේලුන කෙනෙකුට ඉන්දි කට්ටට නූල දාන්න පුංචි පොඩි කෑල්ලක් හදනවා. හදලා ඒක දැන් මම මුලින්ම දකින්නකොට මේක දැන් අවුරුදු කිහිපයකට කලින් රුපියල් 10යි. කොළඹ වෙළඳපොලේ රුපියල් 10යි. දැන් රුපියල් 20ක් විතර වෙනවා. එතකොට මේ රුපියල් 10ට හදන මේ ඉන්දි කට්ටට නූල දාන එක ඒක ප්‍රශ්නයකට විසඳුමක් හොයන එක. ප්‍රශ්නයකට විසඳුමක් හොයනවා. නිර්මාණශීලී විසඳුමක්. එතකොට ඒකට වෙළඳපොළ වටිනාකමක් තියෙනවා. ඒකෙන් ඒ රටවල් විදේශ විනිමය උපයනවා. ඒක කොච්චර පුංචි වුණත් කොළඹ මාකට් එකේ රුපියල් චීනේ හදලා කොළඹ වෙළඳපොලේ රුපියල් 10ට අලෙවි කරනකොට චීන ඒක ෆැක්ටරියේ කොච්චර අඩු වියදමකටද ඒක හදන්නේ? මොහොතකට හිතන්න. හැබැයි ඒක මුළු ලෝකෙටම නිෂ්පාදනය කරනවා.
ලෝකේ ජීවත් වෙන හැම කෙනෙකුටම මේක ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නෙට විසඳුම ඉදිරිපත් වෙනවා. ඒ විදිහට අපට තියෙන පුංචිම ප්‍රශ්න වලටත් ලොකු ප්‍රශ්න වලටත් කෙටි කාලින විසඳුම් තියෙනවා, දීර්ඝ කාලින විසඳුම් තියෙනවා, ෂණයෙන් හොයන්න පුළුවන් විසඳුම් තියෙනවා. හැබැයි අපි අවාසනාව කොච්චරද කියනවනම් මට නම් පේන්නේ නැහැ කිසි කෙනෙක් බොහෝම කලාතුරකින් අය තමයි ඉන්නේ ප්‍රශ්න වලට විසඳුම් හොයන අය. තමන්ගේ ප්‍රශ්න වලට වෙන්න පුළුවන්, සමාජයේ ප්‍රශ්න වලට වෙන්න පුළුවන්, පරිසරයේ ප්‍රශ්න වලට වෙන්න පුළුවන්, ආයතනයේ ප්‍රශ්න වලට වෙන්න පුළුවන්, රටේ ප්‍රශ්න වලට වෙන්න පුළුවන්. අපි විසඳුම් හොයන්න ඕනේ. ඒ සඳහා අපි නිතර හිතන්න ඕනේ. කැප වෙලා වැඩ කරන්න ඕනේ. අපේ සමාජයේ මන් දන්නේ මොන සංස්කෘතියකින් මේක අපට ආවද? වැඩ කරන එක හරිම වැඩ කරන එක අවාසනාවක් හැටියට තමයි අපි දකින්නේ. වැඩ කරන එක. අපේ සමාජයේ ඒක තියෙනවා. ලෝකේ දියුණු රටවල් දියුණු වෙලා තියෙන්නේ ඊටාම කැපවීමෙන් වැඩ කරලා කාලයෙන් උපරිම ප්‍රයෝජන අරගෙන තියෙන සම්පත් වලින් උපරිම ප්‍රයෝජන අරගෙන ඒව හරියට කළමනාකරණය කරගෙන ඒවට ඒ වගේ අගය වැඩි කරගෙන කෘෂිකාර්මික භාණ්ඩයක් වෙන්න පුළුවන්, වෙනත් ඛනිජ ද්‍රව්‍යයක් වෙන්න පුළුවන්, වෙනත් මේ අපේ කාර්මික අපි කරන මේ හට්ටි වට්ටි මුට්ටියක් වෙන්න පුළුවන්. ඒකේ තමන්ගේ කුශලතාවත් වැඩි කරගෙන නිපුණතාවත් වැඩි කරගෙන තාක්ෂණයත් භාවිතා කරලා ලෝකේ අනිත් රටවල් කරන දිහත් බලලා අපට පුළුවන් මේවා වැඩි දියුණු කරගන්න. අපට පුළුවන්කම තිබ්බා. අදටත් පුළුවන්. හැබැයි අපි කරන්නේ නැහැ. ඉතින් මේක කොහෙන් පටන් ගන්න? මට දැන් මේ කතා කරලා දැන් ඇත්තටම මේක තවදුරටත් මේව කතා කරන එකේ අර්ථයක් තියෙනවද කියලා දැන් කතා කරන එකත් මං හිතාගෙන මේ ක්‍රමය වෙනස් කරන්න. මේ ක්‍රමයට කතා කරලා හරියන්නේ නැහැ. මේ ක්‍රමය වෙනස් කරන්න ඕන කතා කරන එකත්. ඇත්තටම අපි ඊටාම දුලාශි අහපු ප්‍රශ්නෙට උත්තරේ දෙනවා නම් අපි අගය එකතු කිරීම පැත්තෙන් ගත්තොත් අපි ඊටාම අඩුයි අගය එකතු කිරීම. හැබැයි දැන් ටික වැඩි වෙලා තියෙනවා. දැන් ඇඟලුම් කර්මාන්තයේ ගත්තත් ඉස්සර ඇඟලුම් කර්මාන්තයේ අපිට විදේශ වලින් තමයි සියලු දේවල් ආවේ. ඩිසයින් එක ආවෙත්, බොත්තම් ආවෙත්, නූල් ආවෙත්, රෙදි ආවෙත්, ඒකට අවශ්‍ය සියලු දේවල් ආවේ එහෙන්. හැබැයි අද වෙනකොට ඒක 30ක් 40ක් පමණ ඒ ඇඟලුම් වලට අවශ්‍ය අමතර කොටස් මෙහි නිෂ්පාදනය කරන තත්ත්වයක් තියෙනවා. ඒක බොහෝම මන්දගාමී ලෙස බොහෝම හිමින් සිදුවන එකක්. හැබැයි ඒකත් මම හිතන්නේ නැහැ දැන් ලෝකේ අනිත් රටවලට දැන් ඇඟලුම් කර්මාන්තයේ ගිහිලා තියෙනවා. ඒතකොට ඒ රටවලුත් මේක මේ ඒ අමතර දේවල් නිෂ්පාදනයේට ඒ කාර්යක්ෂමව ඵලදායීව යනකොට අපි ඒ තරඟයට මුහුණ දෙන්නේ කොහොමද? අපිට මේ තරඟයට මුහුණ දෙන්න නම් අර මං කලින් කියපු විදිහට අප කැප වෙලා වැඩ කරන්න ඕන. හැම පුජ්‍යලයක්ම අද කරනවට වඩා හොඳට හෙට කරන්න ඕන. තමන්ගේ උපරිම ශක්තියෙන් වැඩ කරන්න ඕන. උපරිම කාලයෙන් ප්‍රයෝජන ගන්න ඕන. දැන් මට මේ ඊයේ පෙරේදා මම කියන්නම්. ඒක මට ඊයේ පෙරේදා එක්කෙනෙක් කිව්වා මේ චීන ජාතිකයෙක් කිව්වා කියලා ලංකාවේ වැඩ කරන ලංකාවේ චීන ජාතිකයින් ගොඩක් වැඩ කරනවා. අපිට හැබැයි පේන්නේ නැහැ පාරවල් වල. අපිට දැකලා තියෙන අපි වැඩි ඇවිදිනකොට පේන්නේ නැහැ නේ. කලින් සෑහෙන්න පෙන්නා දැන් එපමණ පේන්නේ නැහැ. ඔව්. පේන්නේ නැති වෙන හේතුවක් තියෙනවා කියලා. ඒ චීන ජාතිකෙක්මයි කියලා තියෙන්නේ. අපි වැඩට යනකොට උඹලා බුදි. අපි වැඩ ඇරලා ගෙදර යනකොටත් උඹලා බුදි. අපි උදේ පාන්දර වැඩට යනවා. අපි රෑ වෙලා වැඩ ඇරලා එනවා. උඹලා දවල් වල වැඩට යනවා. වේලාසෙනින් ගෙදර එනවා. එතකොට අපිට උඹලාට අපිව දකින්න හම්බෙන්නේ නැහැ කියලා. ඒතර අපි එහෙමයි. අපි එහෙම වැඩ කරනකොට කොහොමද මේ අගය එකතු වීම සිදු වෙන්නේ? අගය එකතු කරන්න බෑ. ඒතර ඒ අගය
මේ හැම කෙනෙක්ම මම නම් මේ දුලාශී මම දැන් මේ මං කියවන්නේ මට මේ භාෂාවක් දැන් වෙනස් කරන්න වෙලා තියෙනවා කියලා කතා කරන විදිහත් වෙනස් කරන්න වෙනවා කියලා මේ ඇත්තටම අපි මට නම් හරිම කනගාටුවක් තියෙන්නේ. හරිම කනගාටුවක් තියෙන්නේ. මේ ප්‍රතිපත්ති සම්පාදකයොත් මේ දේශපාලඥයොත් මේ අය ෆේල්. මේ අය ෆේල්. අපි පුජ්‍යලයෝ තනි තනිව ගත්තත් ෆේල්. බොහොම ටික දෙනයි මේ දියුණු වෙලා ඉන්න කිසිදු රටක් ලංකාවේ දියුණු වෙලා ඉන්න කිසිදු පුජ්‍යලයෙක් තමන්ගේ කුසලතාවක් වැඩි දියුණු කරගත්ත පුජ්‍යලයෙක් වෙන්න පුළුවන්. ආර්ථිකමය වශයෙන් දියුණු වෙච්ච පුජ්‍යලයෙක් වෙන්න පුළුවන්. ඒ හැම පුජ්‍යලයෙක්ම ඒව ලබාගෙන තියෙන්නේ අප්‍රතිහත ධෛර්යයෙන් කැප වෙලා කැපවීම තුලින් තමයි ඒක ලබාගෙන තියෙන්නේ. කාලයෙන් උපරිම ප්‍රයෝජන අරගත්ත අය. ලෝකෙ දියුණු රටවලුත් එහෙම තමයි. එතකොට මේ අපි හැමෝටම අතපය තියෙනවා නම් ඇයි අපි නිකමෝ වගේ කාටවත් අතපොවන පුජ්‍යල බවට පත් වෙලා ඉන්නේ? ලැජ්ජ නැද්ද? මෙච්චර කල් මේවා කරපු මේ දේශපාලඥයෝ ඉල්ලාස් වෙන්න ඕනේ. මේ නිලධාරීන් සමාව අයදින්න ඕනේ මේ රටෙන්. මේ රට මේ තත්ත්වයට පත් වුණාට මේක බරපතල ප්‍රශ්නයක්. හැම කෙනෙක්ම මේ තත්ත්වය වෙනස් කරන්න සූදානම් වෙන්න ඕනේ. හැම කෙනෙක්ම උදේ පාන්දර 4ට 3ට 4ට නැගිටින්න. පැය 2-3ක් නිදාගන්න එක අඩු කරන්න. තමන්ගේ ප්‍රශ්න වැඩි නම් වැඩියෙන් වැඩ කරන්න. කිසිම දෙයක් කවදාවත් ෂණයෙන් ලබා ගන්න බෑ. තමන්ගේ කිසිම කුසලතාවක් ඉක්මනට වැඩි දියුණු කරගන්න බෑ. තමන්ට ආර්ථික දියුණුවක් ෂණයෙන් ලබා ගන්න බෑ. රටක් දියුණු කරන්න ෂණයෙන් බෑ. අපට ලංකාවට ඩොලර් ගේන්න ඉදිරියේදී මේ ඩොලර් තව අපි හිතමු ඩොලර් බිලියන 10ක් වැඩි කරගන්න. ෂණයෙන් කරන්න බෑ. ෂණයෙන් පුළුවන් කායින් හරි මේ ආධාරයක් ලබා ගැනීම කරන්න පුළුවන්. හැබැයි අපි විසින් මේක නිෂ්පාදනය කරලා අපි විසින් මේක වැඩි දියුණු කරගන්න එක ඒක ෂණිකව කරන්න බෑ. ඕනම දෙයකට කාලයක් තියෙනවා. ඕනම දෙයකට නිවැරදි පුහුණුවක් තියෙනවා. හොඳයි. අන්න ඒ නිසාම අපි සූදානම් වෙනවා විරාමයක් ලබා ගන්න. විරාමයෙන් අනතුරුව අපි නැවතත් කතා කරන්න සූදානම් අපේ රටේ ආර්ථිකය ගැන. අද කාලාත්‍රේ කතා බහ සඳහා අපි තෝරගත්ත මාතෘකාව අඩුතැන් පුරවමු. විරාමයෙන් අනතුරුව අපි නැවතත් එකතු වෙනවා කාලාත්‍රේ කතා බහත් එක්ක. අපි කතා කරමින් හිටියේ අපේ රටේ ආර්ථිකය පිළිබඳව. අපේ රටේ ආර්ථිකය ගැන මේ දිනවල කතා කරන හැමෝම කියන කාරණයක් තමයි අපේ රටේ අගය එකතු කර නිෂ්පාදනයන් කළ යුතුමයි කියන කාරණය. සංජය මහත්මයා, ලෝකයේ විවිධ රටවල අපි අහලා තියෙනවා ගෘහස්තව අගය එකතු කර නිෂ්පාදන සිදු කරන බව. ඒත් එක්කම ගෘහස්තව අගය එකතු කර නිෂ්පාදන වලට වෙළඳපොළ තුල ඉහළ ඉල්ලුමක් තියෙන බවත් අපි අහලා තියෙනවා. හැබැයි අපේ රටේ තත්ත්වය බොහොම වෙනස්. අපේ රටේ අගය එකතු කර නිෂ්පාදන කියන්නේ දැන් විශාල ව්‍යාපෘතියක් බවට පත් වෙලා තියෙනවා. හැම කෙනෙක්ම මේකට අත ගන්න බයයි. නැත්තම් කියන්නේම අපහසුතාව තමයි. අපිට මේ අගය එකතු කර නිෂ්පාදන සිදු කිරීමේ ක්‍රියාවලිය ගෙදරින් නැත්තම් ග්‍රාමීය වශයෙන් ආරම්භ කරන්න අනිවාර්යයෙන්ම පුළුවන්. හේතුවක් විදිහට අතරම කිව්වොත් අගය එකතු කිරීම ගෘහස්ථව කරන්න අපහසුතාවය වෙලා තියෙන්නේ. දරන්න අපිට තියෙන කාර්මික දැනීම සහ තමන්ගේ තියෙන ප්‍රොඩක්ෂන් එක තමන්ගේ තියෙන භාණ්ඩය පිළිබඳ හරි දැනීමක් නැහැ. ඒකට දැනීමට තියෙන සභාගම් ඒ කියන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, තේ පරිශනායතනය ඔක්කොම ආයතන ටිකෙන් අපිට ඇත්තටම කිව්වට සමා වෙන්න වෙනවා. කිව්වත් ඇත්තටම අපිට කිසිම ඒකට උදව්වක් නැහැ. ඊට පස්සේ ඒකට මොකක් පරීක්ෂණයක් සඳහා යම් කිසි කෙනෙක් කිව්වහම මේ පරීක්ෂණයේ ප්‍රතිඵල ගන්න මාස 6ක් යනවා. නැත්නම් ඊටත් අමතරව අවුරුද්දක් විතර යනවා පරීක්ෂණයේ ප්‍රතිඵල ගන්න. සහ ඒ පරීක්ෂණය සඳහා ලොකු මුදලක් යට කරන්න සිද්ධ වෙනවා. සහ ඒ පිළිබඳව පිරිසක් එකතු කරගන්නකොට ඒක ලංකාවට ඇවිල්ලා ඉවරයි. පිටරටින් ඇවිල්ලා ඉවරයි. පළවෙනි කාරණේ.
දෙවැනි කාරණය තමයි අපි කුඩා ප්‍රමාණයක් අපිට අගේ එකතු කරනකොට අපිට නිෂ්පාදන වියදම වැඩි වෙනවා. ඒ නිෂ්පාදන වියදම වැඩි වෙන්න හේතුව තමයි මොකද අපි කුඩා ප්‍රමාණයක් තියෙන්නේ. අපිට එතකොට වෙළඳපොළ අපි වෙළඳපොළට යනකොට වෙළඳපොළේ අපේ භාණ්ඩයට වඩා භාණ්ඩයක් තියෙනවා පිටරටින් ගෙන්නලා. අපි ජාතිකව අපේ රටේ තියෙන අපිට වෙච්ච ආවේනික වෙච්ච තියෙනවා කුළු බඩු අපිට ආවේනික වෙච්ච අපි උදාහරණයක් විදිහට කුරුදු ලංකාවේ විතරයි තියෙන්නේ කොහොක්වත් නැහැ. ඊට පස්සේ ගම්මිරිස් තියෙනවා පිටර ගම්මිරිස් තිබ්බාට ලංකාවේ ගම්මිරිස් වල තියෙන කුරු කලාබුන ඇටි කරදබුංගු. ඒවට පිටරටින් ඒකට ආවේනික වෙච්ච සහ ඒකට හා සමානව අපිට වැලියු ඇඩිෂන් කරලා එහෙම කියනවා අගේ එකතු කරපු භාණ්ඩ තියෙනවා අපේ වෙළඳපොලේ. ඒකත් එක්ක තියෙන අපේ භාණ්ඩ හැබැයි අපේ භාණ්ඩවල තියෙන ගුණාත්මකතාවය ඉතාමත් ඉහළයි. ඒ ගුණාත්මකතාවය ඉහළ තිබ්බට අපේ මුදල පොඩ්ඩක් ඉහළයි. ඒ නිසා අපිට අපහසු වෙනවා ඒ වෙළඳපොළට අපේ භාණ්ඩ දෙන්න. දෙවෙනි කාරණේ. තුන්වෙනි කාරණේ වෙළඳපොළ පරීක්ෂණයක් කරන්න යම්කිසි මුදලක් වැය කරන්න ඕනහම කුඩා පරිමාණයේ ගෙදරක ගෘහස්තව කරන කෙනෙක්ට අපහසුතාවයක් තියෙනවා. මොකද වෙළඳපොළෙන් බලාපොරොත්තු වෙනවා ඉතා විශාල ප්‍රමාණයක් සහ අඩු මිලට. ඔය තුන අපිට සංසන්දනය කරලා රටක් විදිහට සහ හැමෝම එකතු කරලා අපිට ගන්න පුළුවන් නම් ඒ කියන්නේ මෙන්න මේ භාණ්ඩ හා සේවාවේ භාණ්ඩ ටික පමණක් අපි ගෙන්නන්නේ නැහැ රටට. ලංකාවේ තියෙන භාණ්ඩ පළවෙනියෙන් තියෙන. අපේ රටේ භාණ්ඩ ටික අපි හරියට හදාගෙන අපේ භාණ්ඩ වලට වැලි වැඩි කරලා අපේ භාණ්ඩ වලට එකතු කරන්න පුළුවන් ඒ කියන්නේ මොන හරි දෙයක් තියෙනවා නම් ඒකට වැලි ඇඩිෂන් එකක් දෙන්න පුළුවන් දෙයක් තියෙනවා නම් අගයක් එකතු කරන්න පුළුවන් නම් ඒක අපි කරලා ඉවර වෙලා අපේ වෙළඳපොළ අපිට පුළුවන් පිටර වෙළඳපොළ දාගන්න. උදාහරණයක් විදිහට තේ. දැනට අපි එදා අපිට මම හිතන ආචාර්යතුමා මාත් එක්ක එක වෙයි. අයිදා සුද්දා දුන්න ටිකට අමතරව අපි තව ඉන්නේ පොඩ්ඩක් අපි ඇවිල්ලා තියෙන්නේ. සර්ටිෆිකේට්ස් තියෙනවා කියනවා අරානුව කරනවා කියලා කියනවා. ඒ වුණාට ඒකේ වැඩි මුදලක් ගන්නෙ පිටරටින්. මොකද ලංකාවේ රුපියල් 500 උදාහරණයක් විදිහට මම රුපියල් 600ක් 650ක් වේ වෙළඳපොලේ තරව මුදලට තේකොළ කිලෝ එකක් ඇවරේජ් එකක් විදිහට. ඉස්සරහට යනකොට රුපියල් 3500ක් කියලා වැලියු ඇඩිෂන් කරලා බලුවා මේගොල්ලෝගේ තියෙන කියන්නේ වෙළඳ GP මාර්ජින් එක ඉතාමත් ඉහළයි. ඉතින් ඒක උදාහරණයක් විදිහට අනිත් පැත්තට බැලුවාම අපිට තියෙන ආයතන වලින් කෘෂිකර්මය පිළිබඳව තියෙන ආයතන වලින් සහ අපිට ආවේනික වෙච්ච කට්ටිය අපිට ඇත්තටම උදව් කරන්නේ නැහැ. ඒක තමයි මට දකින්න තියෙන ලොකුම දේ විදිහට කරුණු කාරණානු. මහාචාර්යතුමා අපේ රටේ මේ පවතින ප්‍රශ්නෙන් එහාට ගිහිල්ලා මොන ප්‍රශ්නයක් ගැන කතා කරත් අපි හැමෝම දන්න හැමෝම කියන කතාවක් තමයි අපේ රටේ වැඩපිළිවෙලක් නොපැතිකම සහ නොසැලකිලිමත්කම නිසා අපතේ යෑම ඕන තරම් සිද්ධ වෙනවා කියලා. මේ කාරණාවටත් එහෙමද? අපතේ යනවා කියන එක නම් මම බරපතල ලෙස විශ්වාස කරන දෙයක්. අපේ රටේ ඔබතුමා කියන්නේ මේ හැම ක්ෂේත්‍රයකම ක්ෂේත්‍රයේම අපතේ යනවා. බොහොම කලාතුරකින් ඊටාම හොඳින් වැඩ කරන ආයතන පුජ්‍යලයෝ ඉන්නවා. සමස්තයක් හැටියට ගත්තොත් අපේ රටේ තරම් කාලය ශ්‍රමය අපතේ අරින්න જાතියක් මන් දන්නේ මමත් ලෝකේ රටවල ඇවිදලා තියෙනවා. මම මේ ඇවිද්ද කිසි රටක දැකලා නැහැ මහපාරේ මෙච්චර මිනිස්සු රස්තියාදු වෙන රටක් දවල් කාලේ. මේ මිනිස්සු ඉන්නේ මහපාරෙමයි. මහපාරේ ඉඳලා වැඩක් කරන්න බෑනේ. දවල් කාලේ ලෝකේ දියුණු රටවල් වල මේ දවල් කාලේ පාරවල් වල ඉන්නේ වැඩිහිටියෝ. ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ. විශ්‍රාම ගත්ත අය. පොඩි අය පාසල් වල මේ වැඩ කරන්න පුළුවන් අය වැඩ බිම් වල. කවුරුවත් දවල්ට කාලේ නාස්ති කරන්නේ නැහැ. අපේ අය හැම වෙලාවෙම මහපාරේ වාහනයක් ගන්න එහෙම නැත්නම් පයින් ඉන්නවා එහෙම නැත්නම් තැන් වල රස්තියාදුනේ රැකියාව කරන ගමනුත් ඇවිදිනවා. රැකියාව කරන ගමන් ඕන දෙයක් කරන්න පුළුවන්. මේ තව පොඩ්ඩක් ආචාර්යතුමාට මම එකතු කරන්නයි. ගොඩාක් කට්ටිය රැකියාව කරන වෙලාවේ තමයි පෞද්ගලික දේවල් කරගන්නේ. 100ට 50ක් 60ක්. සහ මම දන්නේ ආචාර්යතුමා එකතු වෙනවද මම කියන එකට එකගෙනවද කියලා අද නෙමේ හෙට තමයි.
අද නැහැ කවදක්වත් හෙට අපි හෙට මේක බලමු හෙට මං කියන්නේ කවදක්වත් හෙට කියන එක නැහැ අද ඉවර කරන්න පුළුවන් නම් අද ඉවර කරන්න ඕනේ. මම දැන් මගේ ළමයි දෙන්නෙක් ඉන්නවා මම හැමදාම කියන්නේ පුතේ දුවේ අද ඉවර කරන්නේ අද ඉවර කරන්න. හෙටට තියාගත්තොත් හෙට වෙන දෙයක් එනවා. වහන්සේ දේශනා කරපු කාරණාවක් නේ මහාචාර්යතුමා. ඊළඟට දැන් කාලේ නාස්ති වෙනවා. ඊළඟට සම්පත් නාස්ති වෙනවා. සම්පත් කොච්චර නාස්ති වෙනවද අපේ රටේ? කොච්චර සම්පත් තියෙනවද අපේ රටේ? මේ ගහක තියෙන ගෙඩියකින්වත් ප්‍රයෝජනයක් ගන්න ඉබේ හැදිච්ච ගහක ගෙඩියකින්වත් ප්‍රයෝජනයක් ගන්න නැහැ නේ. කොච්චර මේ තියෙන සම්පත් හරියට නාස්ති වෙනවා. තමන් ගාව තියෙන තමන් මිලදී ගත්ත දේවලුත් නාස්ති වෙනවා. තමන්ගේ ගෙදර කඩෙන් ගෙනපු දේවල් කොච්චර නාස්ති වෙනවද? ඇඳුම් පැළඳුම් කොච්චර නාස්ති වෙනවද? සම්පත් නාස්තිය කියන එක උපරිමෙන් සිදුවන රටක් අපේ රටේ. ඊළඟට මුදලුත් නාස්ති වෙනවා. මුදල් හරියට මුදල් භාවිතය ගැන කිසිම අවබෝධයක් නැහැ අපේ රටේ ජනතාවට. කිසිම අවබෝධයක් නැහැ. මුදලට කිසිම ගරු කිරිල්ලක් නැහැ. මුදලට ගරු කරන්න ඕනේ. කාලෙට ගරු කරන්න ඕනේ. සම්පත් වලට ගරු කරන්න ඕනේ. මේ හැම දෙයක්ම මම මීට කලිනුත් කියලා තියෙනවා මේ හැම අපි නිෂ්පාදනය කරන හැම දෙයකටම කොස්ට් එකක් තියෙනවා. ඒකට මේ මූල්‍යමය වටිනාකමක් තියෙනවා. ඒ වගේම පාරිසරික මේ කොස්ට් එකක් තියෙනවා. මේ කියන්නේ පිරිවැයක් තියෙනවා. ශ්‍රමයේ පිරිවැයක් තියෙනවා. අපි ඒකට ගරු කරන්න ඕනේ. අපි ඒක ආරක්ෂා කරන්න ඕනේ. එතකොට මේ නාස්තිය කියන එක උපරිමෙන්ම අපේ රටේ සිදු වෙනවා. මේ නාස්තිය කියන එක නිසා අපි ගොඩාක් පස්සට ගිහිල්ලා තියෙන්නේ. අපි දැන් අර වැලු ඇඩිෂන් ගැන කතා කරන්නේ. ඉතින් මේ නාස්තියත් එක්ක වැලු ඇඩිෂන් කරන්න බෑ. මේවා අපට පාසල් මට්ටමින්වත් ආයතනික මට්ටමින්වත් ඇත්තටම මිනිස්සු පුරුදු පුහුණු කරන්නේ නැහැ. අපිට තියෙනවා විශාල රාජ්‍යාංශයක්. අමාත්‍යාංශ රාජ්‍ය අමාත්‍යාංශයත් එක්ක මේනකොට මම හිතන 76ක් විතර තියෙනවා. ව්‍යවස්ථාවනුත් පිට ගිහිල්ලා තියෙනවා. ව්‍යවස්ථාවේ 70යි 76ක් තියෙනවා. රජයේ ආයතන මේ අමාත්‍යාංශ යටතේ ආයතන 100 ගණනක් තියෙනවා. රජයේ සේවකයෝ මේ මිලියන 1.6ක් විතර ඉන්නවා. මොකටද මේ ඉන්නේ? මේ අය ඉන්නේ ජනතාවට සේවය කරන්න. ව්‍යාපාරිකයින්ට ව්‍යවසායකයින්ට උදව් කරන්න. නිෂ්පාදකයින්ට උදව් කරන්න. ඒවට අවශ්‍ය පරිසරය සකස් කරන්න. විවිධ සේවා සපයන්න. මේ කාර්යය හරියට කෙරුණා නම් මේ රටේ ජනතාව මෙහෙම අලසයෝ වගේ ජීවත් වෙන්නේ නැහැ. අපි ඊටාම අලසකමින් අපි මිනිස්සු අද ජීවත් වෙනවා. කිසිදු දෙයකට වටිනාකමක් එකතු කරන්නේ නැහැ. නිකන් අඩු ගානේ තමන්ගේ පර්චේස් 10ට වටිනාකමක් එකතු කරනවද? පර්චේස් 10ට තමන් ජීවත් වෙන පර්චේස් 10 මේ ඉඩමට වටිනාකමක් එකතු කරනවද? තමන්ගේ ගේ ඉස්සරහා කානුවට මේ ගේ ඉස්සරහා පාරට වටිනාකමක් එකතු කරනවද? තමන්ට තමන්ගේ වටිනාකමක් එකතු කරගන්නෙත් නැහැ. ඒක හොඳ කතාවක්. තමන්ට ඇත්තටම මිනිස්සු නාස්ති වෙනවා. මේ ඊටාම නිවැරදි ඔබතුමා කියපු එක. අපේ රටේ මේ අවුරුදු 50කට යනකොට ජීවිතේ අතාරිනවා. ජීවිතේ විනාශ ඡේ වෙලා මේ මැරෙන්න ඉඩ අරිනවා. පන්සල් වලට මේ ආගමික මධ්‍යස්ථාන වලට ඒවා නිකන් ගෙවලා දානවා. මේ එක එකනා පස්සේ ගිහිල්ලා එක අඳහංකාරයෝ එක එකනා පස්සේ ගිහිල්ලා තමන්ගේ කාලේ නාස්ති කරලා දානවා. ඇත්තටම තමන්ගේ ජීවිතේට වටිනාකමක් එකතු කරගන්න ඕනේ. තමන් කුසලතා වැඩි දියුණු කරගන්න ඕනේ. තමන්ගේ දැනුම වැඩි දියුණු කරගන්න ඕනේ. තමන්ගේ රූප ස්වභාවය, තමන්ගේ සාමාන්‍ය දේවල්, තමන්ගේ ආයේ ආකර්ෂණය වැඩි කරගන්න ඕනේ. මිනිස්සු ඒ සඳහා හැම කෙනෙක්ම කැප වෙලා වැඩ කරන්න ඕනේ. කැප නොවි කිසි දෙයක් තමන්ට ලබා ගැනීමේ හැකියාවක් නැහැ. ඒ වගේම අර පිරිවැස්සෙන් වැඩ කරන්න ඕනේ. දැන් මම පෞද්ගලිකව කියන්න කැමති නැහැ. නමුත් අපේ මගේ ගෙදර
ඉස්සරහා මීටර් 100ක් විතර අවුරුදු 20ක් විතරම මම තමයි ඒක පවත්වාගෙන යන්නේ. හැබැයි අහල පහල කිසි කෙනෙක් මට උදව් කරන්නෙත් නැහැ. ඒ අය දාන්න පාට ගියා මම අයින් කරනවා. අවුරුදු 20ක් තිස්සෙම මම මේ වැඩේ දිගටම කරගෙන යනවා. මම අපේ අනිත් මිනිස්සු දාන ඉටිකොල විවිධ දේවල් සියලු දේවල් පාර යන අය විසි කරන ඒවා සියලුම එකතු කරන්නේ මම තමයි. එකතු කරලා ඒ වයින් කරනවා. අපි රටට ආදරේ නම් ගමට ආදරේ නම් අනිත් අයට ආදරේ නම් අපි ආදරේ කියලා කියන්නේ තමන්ට ආදරේ නම් තමන් අනිත් අයට ආදරේ නම් ඒක වැඩි දියුණු වෙන්න කටයුතු කරන එක තමයි ආදරේ කියලා කියන්නේ. වැඩි දියුණු වෙන්න කටයුතු කරන එක. අපි දරුවන්ට ආදරය කරනවා කියලා කියන්නේ දරුවන්ගේ වැඩි දියුණුවට අපි වැඩ කරනවානේ. ඒ වගේ තව කෙනෙකුට ආදරය පරිසරයට රටට ආදරය කරනවා කියලා කියන්නේ රටේ වැඩි දියුණුවට වැඩ කරන්න ඕනේ. මහ පොළොවේ වැඩි දියුණුවට වැඩ කරන්න ඕනේ. ජනතාවගේ වැඩි දියුණුවට වැඩ කරන්න ඕනේ. එතකොට තමන්ගේ නාස්තිය කියන එක අවම කරගෙන වැලිඩේෂන් එකක් දෙන්න ඕනේ. මම වගේ මේ ෂර්ට් එක ගිරිලා මේ තියෙන්නේ. දැන් මේක කැලලක් මම හයි කරලා තියෙන්නේ. මේ තියෙන්නේ ඉරිච් එකට මම මහගෙන මම කැලලක් හයි කරගෙන තියෙනවා. ඉතින් මේක අයින් කරන්නේ නැතුව මම මහගත්තේ. ඉතින් හැම කෙනෙක්ම තමන්ගේ කුසලතාව තමන් අදා ගන්න ඕනේ. තමන්ට ඕනම දෙයක් කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. තමන්ගේ වැඩ තමන්ට මහන්න ඕන නම් මහන්න, උයන්න ඕන නම් උයන්න. තමන්ට ඕනම දෙයක් කරගන්න ඕන තමන්ට කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඇයි බැරි? ඇයි තමන්ගේ වැඩ තමන්ට කරගන්න බැරි? ඉතින් ඒ අපි තව කෙනෙකුට මේ යැපෙන්න අවශ්‍ය නැහැ. තියෙන දේ අතපය තිබ්බාම හොඳටම ඇති. අතපය තිබ්බාම හොඳටම ඇති. ඒකෙන් දිනු වෙන්න පුළුවන්. අතපය නැති මිනිස්සු දිනු වෙනවා. අතපය නැති මිනිස්සු කාටවත් අතපාන්න නැතුව දිනු වෙනවා. ඉතින් මට නම් අදාහ ගන්න බෑ කොහෙන්ද මේ රටට මේ අලසකම මේ නොහැකියාව ආවේ කියන එක. මේකට වග කියන්න ඕන මේ අපේ මේ ආගම්. මේ ආගමික නායකයෝ. මේ ශාස්ත්‍රකාරයෝ. මේ එක මේ අර කලාවයි දසාවයි මේ නැකතයි මේ අර කරුමෙයි පෙර ආත්මෙයි මේවා ගැන හිත දුක් විඳින්න එපා. තමන්ගේ කාලෙන් උපරිම වැඩ ගන්න මහන්සි වෙන්න. කවදාවත් මිනිස්සෙක් වැඩ කරලා ලෙඩ වෙන්නේ නැහැ. වැඩ කරාට ලෙඩ වෙන්නේ නැහැ. ඒ කියන්නේ නොහුරට වැඩ කරලා බරක් උස්සලා එහෙම ලෙඩ වෙන්න පුළුවන්. තමන් කොච්චර වැඩ කරත් ලෙඩ වෙන්නේ නැහැ. මිනිස්සු ලෙඩ වෙන්නේ වැඩ ගැන හිතලා. කරන්න තියෙන වැඩ ගැන හිතන ලෙඩ වෙනවා. කරන්න බැරි වුණ දේවල් ගැන හිතලා ලෙඩ වෙනවා. කරන්න තියෙන දේවල් ගැන හිතලා ලෙඩ වෙනවා. නොකරපු දේවල් ගැන හිතලා ලෙඩ වෙනවා. ඉතින් මේ වැඩ ගැන හිතලා තමයි ලෙඩ වෙන්නේ. වැඩ කරාට කවුරුවත් ලෙඩ වැඩ කරන තරමට තමන්ට කුසලතාවක් ලැබෙනවා. තමන් පුළුවන් තරම් මහන්සි වෙලා පුළුවන් කරන දේ තමන්ගේ උපරිමෙන් කරන දේ තමන් උපරිමෙන් කරොත් තමන්ට මේ කුසලතාවක් වැඩි දියුණු වෙනවා. කවදාවත් පුජ්‍යලයක් තමන්ගේ උපරිමෙන් වැඩක් කරේ නැත්නම් කවදාවත් කුසලතාවක් ගොඩ නැගෙන්නේ නැහැ. වැඩේ කරගෙන යන එක විතරයි සිදු වෙන්නේ. කුසලතාවක් වැඩි කරගන්න නම් ආසාවෙන් උපරිම ශක්තියෙන් දීර්ඝ කාලයක් ඒක කරගෙන ගියොත් ඕනම පුජ්‍යලයකට කුසලතාවක් බවට ඒකපත් වෙනවා. සහ ඊට අමතරව තමන් කරන වැඩේ ඵලදායීතාවත් තමට ලබා ගන්න පුළුවන්. සහ රටට හා සමානවම තමන්ට හා සමානවම ආයතනයට හා සමානවම ඵලදායීතාවතර ලැබෙනවා. පුදුම තෘප්තියක් ලැබෙනවා. තමන් කරපු දේ තමන් කැපෙලා වැඩ කරනකොට ප්‍රතිඵලයක් තියෙනවා. තමන්ගේ දියුණුව තමන්ටම දැනෙනවා. තමන්ගේ දියුණුව තමන්ගේ වෙනස අනිත් අයට පේනවා. අනිත් අය අගය කරනවා. එතකොට තමන්ට සතුටක් තියෙනවා. ඉතින් හැම කෙනෙක්ම තමන් කරන හැම දෙයක්ම තමන්ගේ උපරිම ශක්තියෙන් උපරිම කැපවීමෙන් ආසාවෙන් කරන්න. ඒක අනිත් රැකියාව කරනකොට වෙන්න පුළුවන්. තමන්ගේ දෙයක් වෙන්න පුළුවන්.
හැම දෙයක් එහෙම කරන්නේ නැතුව කවදාවත් Tamanටවත් රටකටවත් ආයතනයකටවත් දියුණු වෙන්නම බෑ. හැම වෙලාවෙම කැප වෙලා වැඩ කරන්න, ඒ වගේම අනිත් අය ගැන, පරිසරය ගැන, අනිත් අය ගැන හිතන්න. Taman ගැනම හිතන්න එපා. අපි වැඩ කරන්නේ Taman වෙනුවෙන් නෙමෙයි. අපි වැඩ කරන්නේ අනිත් අය වෙනුවෙන්. ඉතින් මන් දන්නේ මේක කොහෙන් පටන් අරගෙන කොහොම හදන්නද කියලා. මේක අද ඉඳලා වැඩ 5 දිනේ පුරුදු වෙන්න, 10 දිනේ පුරුදු වෙන්න මේ කතාව අහන අය. අද ඉඳලා පාන්දර නැගිටින්න, 4ට නැගිටින්න. Tamanට දෙයක් නැත්නම් වැඩිම මහන්සි වෙන්න. දොස් කීක ඉඳලා හරියන්නේ නැහැ. නැති දේ ලබා ගන්න නම් මහන්සි වෙන්න ඕනේ. අපිට මේ ඩොලර් ලබා ගන්නවා වගේ තමයි ඒක. ඩොලර් ලබා ගන්නත් වැඩ පිළිවෙලක් තියෙන්න ඕනේ. තමන්ගේ ආර්ථිකය වැඩි කර ගන්නත් වැඩ පිළිවෙලක් තියෙන්න ඕනේ. තමන්ගේ ආර්ථිකය වැඩි වෙනකොට ඩොලර් ලැබෙනවා. දැන් මේ රටට ඩොලර් එන්නේ කොහොමද? මොහොතක් හිතන්න. දැන් මං කියවන්නේ බිලියන 7ක් ලැබෙනවා කියලා. මේ විදේශ ශ්‍රමිකයින්ගේ. ඒතකොට මේ අය බොහෝම අමාරුවෙන් පෙරට ගිහිල්ලා. බොහොම අමාරුවෙන් යන්නේ. ගිහිල්ලා බොහොම පොඩි ගණන්. මේ ගොඩක් මේ සමහර අයට හම්බෙන්නේ රුපියල් 60000යි 50000යි ලංකාවේ රුපියල් වලින්. ඒක මේ ටිකක් මේ ටික ඒවල තමයි ඕක බිලියන මේ 7ක් 8ක් දක්වා ඇවිල්ලා තියෙන්නේ. ඒක වැඩි කරගන්නත් පුළුවන්. ඒක වැඩි කරගන්නත් පුළුවන්. එතකොට මේ රටේ කොච්චර නිකන් ඉන්නවද? කොච්චර මේ රටේ ශ්‍රම හමුදාව වැඩ කරන්න පුළුවන් අය ඉන්නවා. මේ බිලියන 16ක් වැඩ කරන්න පුළුවන් බිලියන 16ක්. මේ අයගෙන් සේවා නිවෘත්තියට දායක වෙලා තියෙනවා කියලා කියන්නේ බිලියන 8.5ක් 6ක්. හැබැයි වැඩ කරන්න පුළුවන් අය ඉන්නවා බිලියන 16කට අසන්න ප්‍රමාණයක්. ඇත්තටම වැඩ කරන්න පුළුවන් වයස ගිය අයටත් වැඩ කරන්න පුළුවන්. අපි ඒ නොසලක හැරලා ඉන්නේ. මේ පාසල් දරුවන්ටත් වැඩ කරන්න පුළුවන්. මේ රැකියා කරනවා කියන එක තරම් නෙමෙයි මේ කෙනෙක් යටතේ වැඩ කරනවා කියන එක නෙමෙයි වැඩ කරනවා කියලා කියන්නේ. තමන්ගේ ගෙදර තමන් ඒ කියන්නේ පරිසරයේ දියුණුවට තමන්ගේ දායකත්වයේ පාසල් දරුවන්ටත් දෙන්න පුළුවන්. වැඩිහිටියන්ටත් දෙන්න පුළුවන්. එංගලන්තේ මාත් එක්ක වැඩ කර අවුරුදු 80 ගණන් වයස අය. ඒ ආයතනවල සේවකයෝ බඳව ගන්නකොට ඒ කට්ටිය ගාව තියෙනවා. අවුරුදු 16ට අඩු අයත් යම් ප්‍රතිශතයක් ඉන්න ඕනේ. විශ්‍රාම ගත්ත අය අවුරුදු මේ 60ට වැඩි අයත් යම් ප්‍රතිශතයක් ඉන්න ඕනේ. විදේශිකයොත් යම් ප්‍රතිශතයක් ඉන්න ඕනේ. ඒ ඔක්කොගෙම තමයි ආයතනයේ සේවකයෝ සකස් වෙලා ඉන්නේ. ඒ හැම කෙනෙක්ම වැඩ කරනවා. විශ්‍රාම ගත්තා කියලා මේ පන්සල් වලට ගිහිල්ලා එහෙම ඉන්නෙත් නැහැ. ඒ කට්ටිය වැඩ කරනවා. වැඩ කරන එක ශරීර සෞඛ්‍යයටත් හොඳයි, රටටත් හොඳයි, Tamanටත් හොඳයි. මේ එහෙම තමයි ඒ වැලියු ඇඩිෂන් එන්නේ. උනතු කොහොමද වැලියු ඇඩිෂන් එන්නේ? වැලියු ඇඩිෂන් තමන් හැම තැනම වැලියු ඇඩිෂන් එකක් දෙන්න ඕනේ. තියෙන තත්ත්වයට වඩා මේක හොඳට කරන්න ඕනේ. ඉතින් ඒක කරන්න නම් කාලය හරියට පාවිච්චි කරන්න ඕනේ. ඉතින් ගෙවල් වල වැලියු ඇඩිෂන් කරන්න පුළුවන්. තමන් වැඩ කරන ආයතනය පුළුවන්. මේ නිර්මාණශීලීත්වය කියලා කියන්නේ තමන් කරන දේ ඊට වඩා හොඳට කිරිල්ල. ඊට වඩා හොඳට කරන එක. ඉතින් හැම කෙනෙක්ම උත්සාහ කරන්න තමන් කරන දේ අද කරට වඩා හොඳට හෙට කරන්න. හොඳයි අපි සූදානම් වෙන්නේ විරාමයක් ලබා ගන්න. මේ විරාමයෙන් අනතුරුව අපි නැවතත් කතා කරනවා කාලාත්‍රේ කතා බහ තුලින් අපේ රටේ ආර්ථිකය පිළිබඳව. විරාමයෙන් අනතුරුව අපි නැවතත් එකතු වෙනවා කාලාත්‍රේ කතා බහත් එක්ක. අද අපි තෝරගත්ත මාතෘකාව අඩුතැන් පුරවමු. අපි කතා කරන්නේ අපේ රටේ ආර්ථිකය පිළිබඳව. අපේ රටේ ආර්ථිකය ගැන කතා කරද්දී අගය එකතු කරපු නිෂ්පාදන ගැන බොහෝ දෙනෙක් කතා කරනවානේ. මේ අගය එකතු කරපු නිෂ්පාදන කියන්නේ වර්තමානයේ තියෙන ගැටලුවක්. දැන් සංජය මහත්මයා අපේ රටේ අගය එකතු කරපු නිෂ්පාදන ගැන ලොකු කතිකාවතක් ඇති වෙලා නැහැ. තිබුණත් මේ පිළිබඳව තියෙන ගැටලුනේ ඔබතුමත් කලින් කිව්වා මේ පිළිබඳව කිසිම සහයක් නැහැ, කිසිම සහයෝගයක් ලැබෙන්නේ නැහැ. මේ වගේ කතා අපිට කිව්වා. අගය එකතු කරපු නිෂ්පාදන හදන්න නම් අපි හැමෝම දැනගන්න ඕනේ අගය එකතු කරපු නිෂ්පාදනයක තියෙන වටිනාකම.
මූලද්‍රව්‍ය හොයාගන්න පුළුවන් වුණත් අගේ එකතු කරපු නිෂ්පාදන බොහෝ දෙනෙක් නොකරන්නේ මේ පිළිබඳව වටිනාකම නොදන්න නිසා කියලා කෙනෙකුට තර්ක කරන්න පුළුවන්. ඒ නිසා අපි කියමු අගේ එකතු කරපු නිෂ්පාදනයක තියෙන වටිනාකම ගැන. ඇත්තටම වටිනාකම අගේ එකතු කරනකොට දැනගන්න ඕනේ ඇයි මේකට අගේ එකතු කරන්නේ කියලා. අපි අගේ එකතු කරපු බාණ්ඩේ මුලින් හඳුනා ගන්න ඕනේ. ඇත්තටම හැම බාණ්ඩයකටම අපිට අගේ එකතු කරන්න බෑ. ඒ අගේ එකතු කරපු බාණ්ඩය හරියටම අපි හඳුනාගත්තොත් වෙළඳ පොලේ විතරක් නෙමෙයි අපිට ඕනෑම තැනක අපි මාචාර්යතුමා කිව්වා වගේම අපිට අපි අගේ එකතු කළත් බාණ්ඩයට අගේ එකතු කළත් ඒකට අනිවාර්යයෙන්ම වටිනාකමක් එනවා. ඒ වටිනාකම අපිට ගන්න පුළුවන් වෙන්නේ තමන්ගේ තියෙන පරිචය සහ උනන්දුව මත සහ තමන් කැප වෙන්න ඕන. උදාහරණයක් විදිහට කිව්වොත් අපේ අපත යන වෙලාව අපත යන බාණ්ඩ ඇත්තටම බැලුවොත් කෘෂිකර්මයේ එළවලු ටික ගත්තොත් මම නෝරෙලි අම්කිසි කාලයක් ඉන්නකොට කිලෝ 100ක් කොළඹට එනකොට කිලෝ 15ක් 20ක් කානුවේ. සමහරක් ඒවා තියෙනවා කිලෝ 150ක්ම කානුවේ. නැත්තම් 150ක් ආපහු දාන්නේ කොහෙද? ගොවිපලකට ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක අපතේ යනවා. අඩුතරමේ ඒ ටිකවත් අපිට නිෂ්පාදනය කරලා ඉවරලා අපිට කොම්පොස්ට් එකක් හදන්න දැන් පොර නැති කාලයක් තිබ්බා. කවුරුවක්වත් බැලුවේ නැහැ ඒ ටික වගාවක් කරන්න. දැන් ඇත්තටම අපි සූදානම් වුණා අපේ පොඩි ආයතනයකින් ඒ එළවලු ටික අරගෙන පොඩි ඇටයක් නිර්මාණය කරලා පිටරට යවන්න. අපි ඒක යම්කිසි ආයතනයකට දුන්නාම ඒ ආයතනයෙන් අපිට රිපෝට් එක දුන්නේ මොකද්ද? ලංකාවේ තියෙන දේවල් යවන්න අපිට බෑ. ඒ සියලුම දේවල් කියන්නේ ඒ සියලුම දේවල් නිෂ්ක්‍රිය කරලා යවන්න ඕනේ කියලා. නිෂ්ක්‍රිය කරලා ගියාම කොහොමද පිටරටින් අපේ බඩුව ගන්නෙ? ඒ වගේ අපිට ඒ අපේ ආයතනයට අපිට ලැබිච්ච පොඩි මේ කියන්නේ ආයතනය කරගෙන යනකොට අපිට අපහසුකම් ඒ වගේම හැමෝටම මේ වගේ අපහසුකම් තියෙනවා. ඒ අපහසුකම් මැද්දේ අපිට වැලියු ඇඩිෂන් එකක් අගයක් දෙන්න ඇත්තටම අපහසුතාවයක් තියෙනවා. ඇත්තටම අපහසුතාවයක්. ඒ කියන්නේ වැලියු ඇඩිෂන් කරන්න පුළුවන් කට්ටිය ගොඩක් දන්නවා. උදාහරණයක් විදිහට පළතුරු. අපි ආචාර්යතුමා කිව්වා වගේ කොච්චර ගහින් පළතුරු හැරෙනවද? කීපවතාවක් පළතුරු ගෙඩියක් අරගෙන අපිට පුළුවන් නම් එකතු කරන්න ඒකට වැලියු ඇඩිෂන් එකක්. ඒ කියන්නේ ඩ්‍රයි කරන්න. ඒකට අද ලංකාවේ තියෙන කොච්චරම් පොඩි මේ ඉඩක්ද තියෙන්නේ. පිටරට ගිහිල්ලා බැලුවාම අපිට කොච්චර තියෙනවද පළතුරු ඩ්‍රයි ෆුඩ්. මේ ඩ්‍රයි ෆුඩ් කියන එක ඇත්තටම වෙළඳ පොළට හඳුන්වා දෙන්නත් අපිට අපහසුයි. හැබැයි අපේ රටේ තරම් පළතුරු වෙන රටක නැහැ. අපිට අස්සන්න ඕන වෙලාවක තියෙන වැස්ස මම හිතන්නේ අවුව වැස්ස පොඩි අඩු වැඩි වෙන්න පුළුවන් කාලවලදීත් ඒ වුණාට අපිට අවුව වැස්ස හරියට තියෙන රටක් සමබරයි. පැය 3ක් ඇතුළත පැය 3-3.5ක් ඇතුළත අපිට දේශගුණ කලාප කීයකට අපේ රටේ යන්න පුළුවන්ද? ඒ දේශගුණ කලාප තුනෙන් කොච්චර අස්සන්නක් අපිට ගන්න පුළුවන්ද? කොච්චර දාටි ගන්න පුළුවන්ද? කවුරුවක්වත් මේ ගැන හිතන්නේ නැහැ. හැමෝම හිතන්නේ රයිට් තමන්ගේ වැඩේ කළා පැයට ඉවරයි. වගාවක් කරන කෙනෙක් හෝ වේවා, ඔෆිස් එකක වැඩ කරන කෙනෙක් වේවා, ආයතනයක වැඩ කරන කෙනෙක් හෝ වේවා, ඒ තමන්ගේ වැඩ ටික කළා. තමන්ගේ තනින් අත හොදගත්තා. අපි ගත්තොත් වැලියු ඇඩිෂන් එකක් විදිහට ගාමන් ට්‍රේඩ් එක කියන්නේ මේ ඇගලුම් ශේෂ්ත්‍රයේ බලන්න මෙතනින් පටන් අරගෙන ඉවර වෙන දක්වාම වෙලාව ගණනය කරලා තියෙන්නේ. කපන්න ඕන වෙලාව, ඊට පස්සේ තමන් කොහොමද කොච්චර මහුම් ප්‍රමාණයක් ගන්න ඕනද, ක්වොලිටි කන්ට්‍රෝල් කරලා ඔක්කොම කරලා ඒ ටික අපි හරියට කරනවා. ඒ පැය 8 ඒ පැය 7 වූ පැය 8 ළමයට උපරිම ස්ට්‍රෙස් එකක් දීලා ස්ට්‍රෙස් එකක් කියලා වැඩ දෙන්න පුළුවන්. අපි යාගෙන් පළදායිතාවය බලා ගන්නවා. එහෙම පළදායිතාවේ ලබන මට අපිට කියන්නකො රජ ආයතනයක් අපේ ආයතනයක් උදේට ගියාට පස්සේ වොෂ්රූම් එකට ගිහිල්ලා ඉතුරු ටික ඔක්කොම කරලා එනකොට පැය 8න් පැයකමාරක් දෙකක් ගිහිල්ලා පෞද්ගලික දේවල් ටික පැයකමාරක් ගිහිල්ලා ඊට පස්සේ තව පැය 3-4 වැඩ කරන්න තියෙන්නේ. මාචාර්යතුමා කිව්වා වගේ අඩුතරම මේ 4ට නැකිලා තමන්ගේ වැඩක් කරගෙන මන්දනේ මගේ චරිතය අනුව මම හෙට දෙයක් තියන්නේ නැහැ. සමහර කට්ටිය ඉතින් වැඩ කරනකොට අපහසුයි 2 ස්පීඩ් කියනවා, සමහර කට්ටිය කියනවා නෑ ඉතාමත් වේගයෙන් කියලා කරන්න දෙයක් නැහැ. එතකොට හරි ලේසි තමන්ගේ වැඩේ ඉවර කරන්න. කවදාවත් තමන් මම දන්නේ නැහැ තුමා මම හිතනවා තමන්ගේ මේසුඩ තියන්න හොඳ නැහැ. කොලයක්වත් ආයි හවස ගෙදර යනකොට පුළුවන් තරම් ඉවර කරලා යන්න ඕනේ. ඒක වෙන කෙනෙක්ට බාර දීලා ඒක යාගේ බබා කියලා කියන එක නෙමෙයි. මම කියන්නේ අපිට
එයාට යම් කෙනෙකුට තියෙනවා තමන්ගේ දේ තමන් ඉවර කරලා ගියා නම් තමන්ටත් වෙලාව තියෙනවා අනික් කට්ටියට වෙලාව තියෙනවා. තව ඊට අමතරව මට ලොකුටම කියන්න ඕන දෙයක් තමයි අපේ රටේ කවුරුවක්වත් කිසිම කෙනෙක් හිතන්නේ අපත යන දෙයකින් සහ අඩු දෙයකින් පුරව ගන්න පුළුවන් කියලා. කිසි කෙනෙක් හිතන්නේ. පරතරමේ පාරේවත් දැක්කොත් වල කිව්වා වගේ වයස කට්ටිය කී දෙනෙක් අඩුයිද මේ වෙලාවේ. ඇත්තටම ඉන්නේ තරුණ පිරිසම පාරේ ඉන්නේ. හැබැයි අපේ ගෙවල් වල අපේ අම්මලා තාත්තලා සහෝදර සහෝදරයෝ වයස කොච්චර පිරිසක් ඉන්නවද අපිට ගෘහස්ත මේ ආදායම ලබන්න පුළුවන්. අපි හිතන්නකෝ උදාහරණයක් විදිහට හඳුන් කූරක් එහෙම නැත්නම් මොනවා හරි පොඩි දෙයක් දීලා කිසිම ආයතනයකින් ඒ දේ කරන්නේ නැහැ. කරන්න හැදුවාම වෙන්නේ මොකද්ද? තව ආයතනයකින් ඇවිල්ලා අඩු ගානට පිටරටින් බඩුව දානවා මාකට් එකට. දැම්මට පස්සේ අර මනුස්සයාගේ ආදායම සහ ඒ මනුස්සයාට තියෙන ඕනකම එපා වෙනවා. ඇත්තටම ඔය දැන් ඔය වැලියු ඇඩිෂන් වලට තාටයක් එකතු කරොත් ලෝකේ බොහෝ ගෘහණියෝ ගෙවල් වල ඉඳලා තමන් එකේ ස්වර්ණාභරණ තමන් නිර්මාණය කරලා වෙබ් එකට දාලා විකුණනවා. තමන් ඇඳුම් තමන් නිර්මාණය කරලා වෙබ් එකට දාලා විකුණනවා. ඇඳුම් ගෙනල්ලා ඒවා තමන් වෙනස් කරලා ඒවා විකුණනවා. සෙල්ලම් බඩු ඒවා හදලා විකුණනවා. ඒ වගේම ගොඩක් මේ ආයතන තමන්ට අවශ්‍ය දේවල් ගෙවල් වල ඉඳලා තමයි කරවන්නේ. ඒ තමන්ගේ ප්‍රොඩක්ට් තමන්ගේ නිෂ්පාදනයට අවශ්‍ය කොටස් ඒක ඒ ආයතනය තුළ නිෂ්පාදනය කරන්න ඒක ඉන්දියාව වෙන්න පුළුවන් චීන වෙන්න පුළුවන් බොහෝ රටවල් වල කරන්නේ ගෘහස්තව. ගෙදර ඉඳලා ඒක සකස් කරනවා. ඊළඟට තව දෙයක් දැන් මෙවුවා එතන ප්‍රශ්නයක් තියෙනවා. ඕක ලංකාවේ කරන්න බැරි හේතුවක් තියෙනවා. දැන් විදේශ වෙළඳපොළට අපිට වෙබ් එකට දාලා බඩුවක් වික්කත් මුදල් ලංකාවට ගෙනේ මේ ප්‍රශ්නේ. දැන් මේවට කිසිදු රජයවල් විසින් කිසිදු පහසුකම් සලසලා නැහැ. ඉතින් එහෙම නොකර කොහොමද ඩොලර් ගේන්නේ? මෙහි ඉඳලා කොච්චර IT සේවා විවිධ සේවා සපයන මේ තරුණයෝ ඉන්නවා. ඊටාම දක්ෂ එකේ නිර්මාණශීලී තරුණයෝ ඉන්නවා. මේ අයට ලෝකෙට නිෂ්පාදන කරන්න පුළුවන්. මේ ලෝකෙට මේ අය නිෂ්පාදන කරවන්න මේ සම්ප්‍රදායික දේවල්ම කරන්නේ නැතුව ලෝකෙට විවිධ නිෂ්පාදන කරන්න විවිධ සේවා සපයන්න තරුණයින්ට අද පුළුවන් තමන්ගේ ගෙදර ඉඳලා. හැබැයි එහෙම කරන්න පහසුකම් අපට ඉන්ටර්නෙට් පහසුකම් වල දේවල් තියෙනවා. ඒවා කරලා මුදල් ගෙන්න ගැනීමේ ප්‍රශ්න තියෙනවා. ඒ වගේ නීතිමය ප්‍රශ්න තියෙනවා. විවිධ ප්‍රශ්න තියෙනවා. ඒවට විසඳුම් දෙන්න රාජ්‍ය අංශයේ සූදානම් වෙලා නැහැ. ඒකට ඒවට අවශ්‍ය මේ පහසුකම් නොසැපීම නිසා බරපතල ලෙස ප්‍රශ්න වලට මේ පුජ්‍යලේ පත්තලා ඉන්නවා. ඊට අමතරව තව අපි දැන් විදේශ වෙළඳපොළ කෙසේ වෙතත් මෙහෙම හිතමු. දැන් දේශීය වෙළඳපොළ දැන් මොහොතකට හිතන්න මිනිස්සුන්ට කොච්චර දැන් නිෂ්පාදන වෙළඳාම ව්‍යවසායකත්වය කියලා කියන්නේ තව කෙනෙක්ගේ ප්‍රශ්න වලට විසඳුමක් ඉදිරිපත් කරන එක. තව කෙනෙක්ගේ අවශ්‍යතාවයක් ඉෂ්ට කරන එක. තව කෙනෙක්ගේ ජීවිතේ සැපපහසු කරවන්න උත්සාහ කරන එක තමයි ව්‍යවසායකත්වයේ නිෂ්පාදනය මේ ව්‍යාපාර කියලා කියන්නේ. මොහොතකට හිතන්න අපිට මේ පාරට බැස්සහම අපිට බඩගිනි වෙලාවකදී හරියට කැම ටිකක් කන්න තැනක් තියෙනවා. හරියට කැම ටිකක් කන්න. පිරිසුදුවට පිළිවෙලට මේ කැම ටිකක් කන්න. අලුත් දෙයක් කන්න. අලුත් විදිහට කැමක් මේ සකස් කරන කෙනෙක් මේ රටේ ඉන්නවද? අලුත් බොහොම ටික දෙනානේ ඉන්නේ. නිකන් මේ අලුත් විදිහට කැමක් ඉදිරිපත් කරන්න. නිර්මාණශීලීව කොච්චර මෙතුම කියපු විදිහට කොළ ಜಾති පළතුරු වර්ග මේ අල වර්ග මේ ධාන්‍ය වර්ග කොච්චර අපි ගාව තියෙනවද? මේවා අලුත් විදිහට හදන්න පුළුවන්. නිර්මාණශීලීව හදන්න පුළුවන්. රසට හදන්න පුළුවන්. ආසහිතන විදිහට හදන්න පුළුවන්. ළමයිට ආසහිතන විදිහට හදන්න පුළුවන්. මේවා කවුරුත් කරනවද? මේවා කවුරුත් කරන්නේ නැහැ. මේ තමන්ගේ සම්ප්‍රදායික විදිහටම වැඩ කරන අය අපි ළඟ ඉන්නේ. අද සාමාන්‍ය හෝටලයක් දානවා. පානුයි පරිප්පුයි කනවා.
මේ කොත්තු කනවා. අර මේ ෆ්‍රයිඩ් රයිස් කියලා හිටන් ඒවා කනවා. ඕම ඔය වාගේ මේ සම්ප්‍රදායිකම විදිහට මේ වැඩ කරගෙන යනවා මිසක්කල් නිර්මාණශීලී බවක් අලුත් බවක් මිනිසුන්ගේ හැබෑ ප්‍රශ්න වලට විසඳුම් ඉදිරිපත් කරන අය කීයෙන් කී දෙනාද ඉන්නේ මේ ඇත්තට මේ හරියට පිරිසුදුවට අල ටිකක් තම්බලා දෙන්න පාරයිනේ දැන් ওই මිනිස්සු නිතරම හිතන්න අපි මේ කොළඹ ඉඳලා යනවා කියලා මේ අපි දකුණු පළාතෙන් මේ යන කෙනෙකුට අපට අවශ්‍යයි කොහරි නැතර කරලා කෑම කන්න තේ එකක් බොන්න අපි කොච්චර දැන් පාස් කර යන්න ඕන සමහරට ගමනාන්තයට යනකල් මට එහෙම වෙලා තියෙනවා ගමනාන්තයට යනකල් අපිට මේ තේ එකක් බොන්න තනක් හරියට බහැලා ආසාවෙන් තේ එකක් බොන්න තනක් පිරිසුදුට බොන්න තනක් නැහැ මේක අවාසනාවක් ලෝකේ චීනෙට ගියත් ලෝකේ ආසියා අනිත් රටවලට ගියත් අපට කෑම කන්න ඕන නම් පාරේ යන තැන තියෙනවා ලස්සන අලුත් නිර්මාණශීලී භාණ්ඩ අපිට මිලදී ගන්නමයි හිතෙන්නේ. දරුවෝ කියනවා තාත්තේ අරක් ගමු කියලා. දැක්කම දෙයක් කන්න ආස හිතෙනවා. Tamanට බඩගින්න හැදෙනවා. බඩගින්න නැතත් ඒක දැක්කම. එහෙම තමයි මේ වෙළඳ පොළ සකස් වෙලා තියෙන්නේ. ආචාර්යතුමාට මම තව පොඩ්ඩක් එකතු කරන්න අපේ රටේ තියෙන්නේ නොකරන්න තමයි ඔක්කොම තියෙන්නේ නීති සම්පාදනය කරලා තියෙන්නේ නොකරන්න. ආරයිට් මේක කරනවා නම් මේ ටික කරන්න බෑ. මේක තමයි මේ ටික අග සම්පූර්ණ වෙන්න ඕන තමයි මේ වැඩේ කරන්න ඕන. උදාහරණයක් විදිහට මම තව පොඩි දෙයක් කියන්න වැලිඩේෂන් ගැන. අපේ ලංකාවේ කොච්චර තියෙනවද බලන්න කියන්න තැන් වෙන ලෝකෙට ඇති දේවල්. අපේ සංචාරකයන් ලංකාවට ගෙන්න ගන්න මේ වසංගතයේදී මේ මං කියන්නේ අපිට කොච්චර දේවල් කරන්න පුළුවන් තියෙද්දි අපි වැලිඩේෂන් එකක් කරනවද හැමදාම මේ පෙන්නන සීගිරිය හැමදාම පෙන්නන ටික අපි පෙන්නලා ඊට අමතරව අපිට ආවේනික වෙච්ච අපේම දේවල් අපිටම විතර මුළු ලෝකෙට නැති අපිටම වෙච්ච දේවල් කොච්චර තියෙනවද අපිට පෙන්නන්න අපි කරන්නේ මොනවද අර සමාගමක් කියනවා නැත්නම් තව කෙනෙක් කියනවා ලංකාවට ඒ ටික පෙන්නවා ඒ ජාතිකයන් විදේශිකයන් ගන්න තියෙන උපරිම මුදල ගන්නවා අරගෙන අපි හරි සේවයක් දෙන්නේ ඒ සේවය දුන්නද කියලා බලන්නත් කවුරුවක්වත් නැහැ නියාමනය කරලා නැහැ එහෙනම් අපි දෙන සේවය නියාමනය කරලා නැහැ කොහොමද ඇත්තටම මේ පුද්ගලයාට ඇවිල්ලා තියෙනවද කියලා මට යම්කිසි තැනකදී විදේශ ජාතිකයෙක්ම පොඩ්ඩක් වෙලා කතා කළා මගේ රස්සාවට කතා කළාම එතුමා අපිට කිව්වේ උඹලගේ රටේ ඔක්කොම හොඳයි හැබැයි හැම දෙයකම මුල මුදල කියලා. හැම දෙයකම අහන්නේ මුදල කියලා. මම ඇයි කියලා. ඇයි කියලා අහුවම නෑ. කියන්නේ බඩුව දැක්ක ගමන් ගාන ඇහුවහම පාරේ ගාන කියන එක තමයි කියන්නේ. උන්ගේ රටේ කියන්නේ ඒකේ තියෙන ක්වොලිටි එකයි. ඒක ඇයි පාවිච්චි කරන්නේ කොහොමද පාවිච්චි කරන්නේ. මම එතනින් තේරුම් ගත්තේ අපි මුදල ඉල්ලන්න ඕන අපි ඒ ගැන දැනගෙන. උදාහරණයක් විදිහට ඇත්තටම එයා කිව්වේ ඒ විදේශ ජාතිකයට සිංහල යම්කිසි ප්‍රමාණයක් පුළුවන්. නුවණ යනකොට කඩු ගන්නාවේදී පේර අරගෙන තමයි ප්‍රශ්නේලා තියෙන්නේ. ඉතින් පේරගෙඩිය අපේ ගානයි එයාට දෙන ගානයි අතර වෙනසක් වුණා. අපි පුළුවන් නම් පේරගෙඩි 5ක් ඒ මනුස්සයාට දෙන්න වැඩි මුදලක් නොගෙන ඒක හැමතිස්සම කරන්න පුළුවන්. මම හිතන්නේ අතේරතුමා ඒකට ඒක වෙයි කියලා. පැහැදිලිවම දැන් අපේ ඔය දැන් සංචාරක කර්මාන්තයේ ගත්තත් මම නිතරම කියන දෙයක් අපි උත්සාහ කරන්නේ එන සංචාරකයෝ සුද්ධ කරන්න එක තැනින් ඉවර කරන්න ඒක යාලට ගියොත් රජයේ ආයතන දැන් තියෙනවා සීග්‍රියට ගියොත් දැන් ලොකු ටිකට් එකක් හදනවා යාලට ගියොත් ලොකු ටිකට් එකක් හදනවා එයාට ඒ කට්ටිය එන්නේ මේ ඩොලර් මේ 1000ක් පවුන් 1000ක් 700ක් අරගෙන එන්නේ. ඒතකොට ඒක අරගෙන ආවන් පස්සේ ඒක කට්ටිය අපි වගේ ඔය සල්ලි ඉතුරු කරගන්න අය නෙමෙයි. ඉතුරු කරගන්න එහෙම අවශ්‍යතාවයක් නැහැ කට්ටියන්ට. මොකද හේතුව ජීවිතයේ අවදානම හරි අඩුයි. දරුවන්ට උගන්වන්න, මේ ඉතිරිතාලේ යන්න, බෙහෙත් තියාගන්න, හදිසියකට ගන්න කියලා එහෙම අවශ්‍ය නැහැ. එහෙම අවදානම අඩුයි ජීවිතේ. ඒ හින්දා ඒ කට්ටිය මාසයක් අවුරුද්දකට ජීවත් වෙන ගමන් සල්ලි ඉතුරු කරලා හිටන් ඒකෙන් කොහේ හරි එනවා. ඒ ආවෙන් පස්සේ සල්ලි වියදම් කරලා යන්න එන්නේ.
එතකොට මේ අයට මේ සල්ලි ටික මේ ලංකාව පුරා ඇවිදලා හොඳට මේ වියදම් කරලා යන්න ඉඩ අරින්න නැතුව ඒ සල්ලි ටික ලංකාවේ හැදෙනවා. ගොඩක් අයට බෙදිලා යනවා. ඒ එන මේ සංචාරකයා හොඳ අත්දැකීමක් ලංකාව පුරා ඇවිදලා ගන්නවා. හැබැයි ලංකාවේ දැන්ලා තියෙන දෙතුන් පොලකට ගියාන් පස්සේ මේ අතේ සල්ලි ටික ඉවර වෙනවා. එතකොට එයා හැරලා ආපහු යනවා. ඒක යන්නේ එච්චර මේ තෘප්තියකින් නෙමෙයි. අපි ඉඩ අරින්න ඕනේ එයාට. ඇයි අපි මේ මිලවල් දෙකක් අපි ලෝකේ ඇවිදලා තියෙනවා. කිසිම රටක එහෙම මිලවල් දෙකක් මට නම් අත්දැකීමක් මම ලැබලම නැහැ. මිලවල් දෙකක්. විදේශිකයෝ කියලාට අපි අමතර මුදලක් ගෙවනවා. ඊවන්න අවස්ථාවක් දැකලම නැහැ. ඉතින් ලංකාවේ ඒක තියෙනවා. ඉතින් එහෙම කරලා සංචාර කර්මාන්තය දිනු කරන්න පුළුවන්ද? ඉතින් මට මේ හිතා ගන්නවත් බෑ ඇයි තාමත් ඒක ලංකාවේ කරන්නේ කියලා. ඊට අමතරව රජයේ විසින් මම මේ රජයකට කියන ඕනම හැම රජයක්ම අපේ රට අපි ගිහිල්ලා ඉංග්‍රීසියෙන් කියනවා කියමනක් තියෙනවා you have to blow your own trumpet කියලා. තමන්ගේ නලාව පිම්මහම තමයි දාන්නේ නලාවේ සද්දේ සහ තාලය. අපි පිබිටකම් දන්නේ නලාවේ සද්දයක් තියෙනවද තාලයක් තියෙනවද කියලා. අපිට පුළුවන් නම් ඒක පිටරට රයි යන්න. මොකද වෙන රටවල් වලට ගියහම කෘත්‍රිම දේවල් බලන්න තියෙන ගොඩක් දේවල්. ස්වභාවික දේවල් හරිම අඩු තියෙන. සහ මම නැවතවරක් කියනවා පැය 3ක් පැය 4ක් ඇතුළත අපිට දේශගුණික කලාප 3-4කට ඉතාමත් වේගයෙන් යන්න පුළුවන්. ඒක අපි වැලි වැඩි කරන්නේ නැතුව ඒකට අගේ එක කරන්නේ නැතුව හැමදාම පෙන්නන තැන් ටික පෙන්නලා හැමදාම ආචාර්යතුමා කිව්වා වගේ පෙන්නන තියෙන මුදල අරගෙන එයාපෝට් එකෙන් කටුනායකින් අරගෙන යන ගමන් තව කෙනෙක් එයාට මෙහෙට එවන්න කී දෙනෙක් උත්සාහ දරයිද? මොහොතකට හිතන්න මම මේක වෙන තැන්වල මෙහෙ කියලා තියෙනවද දන්නෙත් නැහැ. දැන් සංචාරකයෙක් ලංකාවට ආවන් පස්සේ ලංකාවෙන් අරගෙන යන්න දෙයක් තියෙනවා. අම්මයි ලංකාවට ගිහිල්ලා ලංකාවෙන් කියලා දෙයක් අරන් ගිහිල්ලා එයාගේ ගෙදර ලස්සනට තියාගන්න. එයාගේ කාර්යාලයේ ඒක තියාගන්න දෙයක් තියෙනවා. අපි ලෝකෙ වෙන බොහෝ රටවලට ගියන් පස්සේ ඒ රටවල් වලට ආවේනික ඉතා විශාල වශයෙන් හැම තැනම තියෙනවා ඒ රටවලට ආවේනික නිෂ්පාදන. දැක්කම ගන්න ආසයි. ඒවා සිහිවටන හැටියට ගන්නවා. ලංකාවට ආපු කෙනෙක් මොකද්ද ගන්න තියෙන්නේ? ගන්න තියෙනවා බොහොම ඔය වෙස් මූණක්. ඒක ක්වොලිටිය ගන්නම දෙයක් නැහැ. එහෙම නැත්නම් අලියෙක්. ඉතින් මේ අලියාත් අරගෙන යනකොට එයා මේ එයාපෝට් එකේදීම අලියා හොඬ කැඩෙනවා. එහෙම නැත්නම් අලියාගේ දල කැඩෙනවා. තේරෙනවද? ඒවා කිසි ක්වොලිටියක් නැහැ. අපි කියන්නේ ඒ වැලියු ඇඩිෂන් කියන්නේ ඒක. ක්වොලිටි බාණ්ඩ නිෂ්පාදනය කරන්න. කී ටැග් එක ලංකාවෙන් ගෙනියන්න නිකන් හොඳ මේ ක්වොලිටි මේ ශ්‍රී ලංකාවට ආවේනික කී ටැග් එකක් අපිට හදා ගන්න පුළුවන්කම තිබුණාද? අපි හදන මේ හට්ටියක මුට්ටියක වට්ටියක පෙට්ටියක මේ ගුණාත්මක භාවය වැඩි කරගෙන තියෙනවද අපි? ඇත්තටම ගුණාත්මක භාවය අඩු වෙලා තියෙන්නේ. ඇත්තටම අඩු වෙලා තියෙන්නේ. ඉස්සර අපි පොඩි කාලේ ඔය පන් වලින් ඔය මේ වේවැල් වලින් හදන භාණ්ඩ වල ඇත්තටම ගුණාත්මක භාවය අදට වඩා වැඩි. අද ඒකේ ගුණාත්මක භාවය හොඳටම අඩු වෙලා තියෙන්නේ. ඒක මේ නිෂ්පාදන වල පමණක් නෙමෙයි. ඒ දේශීය වශයෙන් කරන නිෂ්පාදන වල පමණක් නෙමෙයි. සාමාන්‍ය කෑම අද මේ කැවුම් ගෙඩියක් කොකිස් ගෙඩියක්වත් ඒක වෙළඳ පොලේ තිබ්බට ඒකේ ගුණාත්මක භාවය ඒක ක්වොලිටිය නෑනේ. ක්වොලිටිය ඒක මේ අඩු කරගෙන තියෙන්නේ. ඒකට අපි මොකද්ද අපි මොනවද අපි වැඩි දියුණු කරගෙන තියෙන්නේ? අපි වැඩි දියුණු කරගත්ත දේවල් නෑ ඇත්තෙම. ඉතින් අපි හැමදාම මේවා කතා කරනවා. මම දැකලා තියෙනවා මෙතන ඉඳලා නෙමෙයි හැමතැනම අපි විතරක් නෙමෙයි හැමෝම කතා කරනවා. අපි ඇත්තටම මම නම් කතා කරන්නේ මම දේවල් කරන ගමන්. මෙතුමා කතා කරන්නේත් මං හිතන්නේ මෙතුමාත් දැන් මං අද දැනගත්තාම මට මෙතුමාත් සුවිශේෂී පුජ්‍යලෙක්. ඇත්තටම අපි අද දැන් හිතන්න අද අපි මෙතන ඉන්නවා කියලා මේ තත්වෙන් මේ කිසිදු දෙයක් නිකන් ලැබිලා නම් නෙමෙයි. අප්‍රතිහත දුක් විඳලා. නිදි ඒ කියන්නේ රෑ එළි වෙනකල් නිදි වරා හිටපු දවස් විශාල සංඛ්‍යාවක් තියෙනවා.
ඒ කියන්නේ නිදා ගන්න නැතුව වැඩ කරපු දවස් තියෙනවා. දවසකට පැය 20 වැඩ කරපු දවස් තියෙනවා. රෑ එළි වෙනකල් වැඩ කරපු දවස් තියෙනවා. ජීවිතේ අපි ඊටාම දුක් විඳලා තියෙනවා. මහන්සි අදටත් මහන්සි වෙනවා. අදත් එහෙමයි. එතකොට එහෙම නැතුව අපට කිසිදු දෙයක් ලබා ගන්න බෑ. උදාහරණයක් විදිහට කියන්න මම වැඩ පුරුදු වෙනකොට තේ ගහ අපිට දළු කඩන්න දුන්නා. කප්පාදු කරන්න දුන්නා. කිරි කපන්න දුන්නා. වලවල් ලොකු ප්‍රමාණයක් නෙමෙයි වලවල් ටික කපන්න ඕන. දළුව අබරන්න ඕන රෝලට. තේ ටික හරිද කියලා බලන්න ඕන. දැන් බැලුවහම දැන් පිරිස ඉන්නේ ආවා පොතපතෙන් වැඩ ටික ඉගෙන ගත්තා. අන්තිමට අර මනුස්සයා කිව්වොත් ගහක් දෙකක් කපලා පෙන්නන්න කිව්වොත් ගහක් දෙකක් කපලා පෙන්නන්න බෑ. දළු ටිකක් කරලා පෙන්නන්න කිව්වොත් දළු ටිකක් කරලා පෙන්නන්න බෑ. කිරි ගහක කිරි ටිකක් ගැව්වහම කිරි පට්ටේ මොකද්ද? වැලි පට්ටේ මොකද්ද කියන දන්නේ නැහැ. මම කියන්නේ මේ කතා කරන භාෂාවෙන්. ටෙක්නිකල් පැත්තෙන් නෙමෙයි. අනිත් පැත්තෙන් කතා කරද්දී තේ රෝලට තේ ටිකක් අල්ලන්නේ කොහොමද? සුවඳ කොහොමද එන්නේ? ඒ ටික දන්නේ අපි ඒ ටික කරලා තමයි අපි දන්නේ හැරෙනකොට දන්නවා ඊට පස්සේ මේක මෙහෙමයි කියන්නේ. දැන් තියෙන සමාජයේ තියෙන තත්ත්වය යම්කිසි අධ්‍යාපනයක් ලැබෙනවා. ඒ අධ්‍යාපනය ලැබහම හිතන්නේ සියලුම දේවල් අංග සම්පූර්ණයි කියලා. හරි අධ්‍යාපනයේ අංග සම්පූර්ණයි. ඒ වගේම තමයි ආචාර්යතුමා කිව්වා වගේ දුක් මහන්සි වෙලාව කැප කරලා ඒ දේ නොගත්තොත් අපි හැමදාම මෙතන මං හිතන්නේ තව ඉස්සරහටත් අපි මෙතනම තමයි ඉන්න වෙන්නේ මේ වෙනස් කරගත්තේ නැත්තම්. මහාචාර්යතුමා අපේ රටේ ජීවන වියදම ඉහළ යාම ඒත් එක්කම ශ්‍රමය සඳහා ගෙවන්න ඕනේ මුදල ඉහළ යාම නිෂ්පාදන යන්ට වගේම නිෂ්පාදකයන්ට ප්‍රබලව බලපානවයි කියලා කියනවා. ඇත්තද මේ කතාව? පැහැදිලිව. ලංකාවේ නිෂ්පාදන වලට බලපාලා තියෙන ප්‍රධාන දෙයක් නිෂ්පාදන පිරිවැය ඉහළ යාම. නිෂ්පාදන පිරිවැය ඉහළ යන්න බලපාලා තියෙන ප්‍රධාන දෙයක් වැටුප් ඉහළ යාම. වැටුප් ඉහළ යන්න බලපාලා තියෙන ප්‍රධානම දෙයක් රජයේ කාර්ය නොකිරීම. මේක විෂම චක්‍රයකට අහු වෙලා තියෙනවා. දැන් පසුගිය 2015 2020 කාලය තුල රජයේ සේවකයින්ගේ වැටුප 107 ගුණයකින් වැඩි කළා. 2015 ඉඳලා 2020 වෙනකොට 107 ගුණයකින්. හැබැයි අද ආපහු කියනවා 10000ක් දෙන්න ආපහු කියනවා ආපහු පැටු පැටි කරන්න කියලා කියනවා. ඇයි ඒ කියන්නේ? ඒ කියන්නේ ඒ මුදල වැඩි වුණාට ඒකෙන් ජීවත් වෙන්න බෑ. ඒකෙන් ජීවත් වෙන්න බෑ. එතකොට අර රජයක ප්‍රධාන කාර්යයන් කීපයක් තියෙනවා. රජයක් ගත්තාම ප්‍රධාන වශයෙන් රජයක් මැදිහත් වෙන්න ඕනේ. රටක නීති ඒ කියන්නේ අපි ඒකට කියන්නේ ප්‍රතිපත්ති සකස් කරන්න ඕනේ. ඒ වගේම ඒවා නියාමනයේ රෙගුලේෂන් නියාමනය කරන්න ඕනේ. ඊට අමතරව පොදු භාණ්ඩ තියෙනවා රජය විසින් කළ යුතු භාණ්ඩ හා සේවා තියෙනවා ඒවා කරන්න ඕනේ. රටක සමානාත්මතාවය පවත්වාගෙන යන්න වැඩ කරන්න ඕනේ. රටක අර නිෂ්පාදකයන්ට පාරිභෝගිකයන්ට ආරක්ෂිත දලක් තියෙන සේෆ්ටි නෙට් එකක් තියෙන්න ඕනේ. රජය ඒක අපේ රජයන් විසින් මේක කරන්නෙම නැහැ. පාරිභෝගිකය ආරක්ෂා කරන්න වැඩ කටයුතු කරන්නෙත් නැහැ. නිෂ්පාදකයෝ ආරක්ෂා කරන්න වැඩ කටයුතු කරන්නෙත් නැහැ. රජයේ කාර්යයන් රජය විසින් නොකිරීම නිසා තමයි මේ ජීවන වියදම බරපතල ලෙස ඉහළ ගිහිල්ලා තියෙන්නේ. රජයේ කාර්යයන් හරියට නොකිරීම නිසා මේ නිෂ්පාදකයෝ ව්‍යවසායකයෝ බරපතල ලෙස අපහසුතාවන් වලට පත් වෙලා තියෙනවා. මම මෙහෙම කියන්නම්. දැන් අධ්‍යාපනය ගන්න. අධ්‍යාපනය ලෝකේ පිළිගන්න තියෙනවා. ලෝකේ නිර්ණායක තියෙනවා යුනෙස්කෝව කියලා තියෙනවා. සියලුම ප්‍රාථමික ද්විතීය අධ්‍යාපනය නිදහස් අධ්‍යාපනය වෙන්න ඕනේ. සියලු අයට ඒකේ සම අයිතිය සම අවස්ථාව තියෙන්න ඕනේ. දැන් ලංකාවේ
මේ තියෙන ටියුෂන් සංස්කෘතිය එක්ක මේ ටියුෂන් සංස්කෘතිය රටේ ආර්ථිකයට බරපතල ලෙස හානි පමුණවනවා. බරපතල ලෙස. අපි ඒක ආර්ථිකයට බරපතල මම අපි අර ශිෂ්‍යයින්ගේ මානසික මට්ටම ඒ පැත්ත කතා නොකර මම ආර්ථිකයේ පැත්ත පමණක් කතා කරන්නම්කෝ. දැන් හිතන්න දැන් ව්‍යවසායකේ නිෂ්පාදකේ දැන් සුළු හා මධ්‍යම පරිමාණ ඔබතුමා මේ ගොඩක් සම්බන්ධයි. සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයෙක් තමන් බැංකු ලෝන් එකක් අරගෙන හරි තියෙන මුදලක් තියෙන දෙයක් විකුණලා හරි ව්‍යාපාරයක් පටන් ගන්නවා. ව්‍යාපාරය පටන් අරගෙන මාසෙකට රුපියල් 50000ක් 60000ක් ආදායම එනවා. මේ පුජ්‍යලයට ඒ තමන්ට ලැබෙන ආදායමෙන් අත්‍යවශ්‍යම කළ යුතු කරුණු ටිකක් තියෙනවා. ඒ කෑම බීම ඇඳුම් පැළඳුම් ටික ගෙදරට ඕන දේ කරගන්න ඕනේ. ඊට අමතරව දරුවාගේ ටියුෂන් පන්ති දරුවා අරින්න. දරුවා ටියුෂන් පන්ති ඇරියේ නැත්නම් එයාලට ඒ දරුවා තපහුතාවටපත් වෙනවා. දරුවට ඉගෙන ගන්න හම්බ වෙන්නේත් නැහැ. එතකොට තමන්ගේ අර 50000ක් 60000ක් හම්බුනහම ඒකෙන් 15000ක් 20000ක් අනිවාර්යෙන් දරුවා ටියුෂන් පන්ති අරින්න වැය කරන්න සිදු වෙනවා. ඊගානට තව දරුවෙක් හරි එහෙම නැත්නම් ඒ දරුවාම හරි ඊට කලින් පාසලකට දාගන්න. මේක අපි මේක ඇත්ත. පාසලට දාගන්න යනකොට අරකින් අර ව්‍යාපාරයෙන් ඇදලා තමයි කීයක් හරි ලක්ෂ 2 3ක් එයා වියදම් කරන්න දෙනවා පාසලට දාන්න. බොහෝ වෙලාවට. මේක ඇත්ත. එතකොට දරුවක් ලෙඩ වුණාම ගෙදරට දැන් අද විවිධ ලෙඩ තියෙනවා. මේවා ටෙස්ට් කරගන්න ඕනේ. ටෙස්ට් ඒවා ඒවා කරන්න විශාල වියදමක් යනවා. මේවා එකක්වත් නොකර ඉන්න පුළුවන් දේවල් නෙමෙයි. එතකොට අර ව්‍යාපාරයෙන් ලැබෙන ඒ සුළු ආදායමෙන් තමයි ඒ සියලු දේවල් ටික කරන්න වෙන්නේ. හැබැයි ඒ එකක්වත් නොකර ඉන්න බෑ. හැබැයි කන බොන අඳින පළඳින ගෙදර පොරේ දේවල් එයා ඒ කට්ටියන්ට ඒවා ව්‍යාපාරය දියුණු කරගන්නකල් අතහැරලා අඩුවෙන් අවම මට්ටමේ කරගෙන යන්න පුළුවන්. එතකොට මේවා ව්‍යාපාර වලට ඊටාම දරුවාගේ අධ්‍යාපනයට කරන වියදම තමන්ගේ ව්‍යාපාර වලට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්ට ඍජුවම බලපානවා. ඒක ව්‍යාපාරය දියුණු කරගන්න. තමන්ගේ ඒ අර මේ මුදල් ප්‍රවාහය පවත්වාගෙන යන්න. ඊට අමතරව මේ මධ්‍යම පන්තියේ ඉන්න අය මේ කොළඹ ආශ්‍රිත මධ්‍යම පන්තියේ ඉන්න අය කොච්චර කාලේ වැය කරනවද මේ දරුවෝ ටියුෂන් පන්ති එක්ක යන්න. දරුවා දුර පාසල් වලට එක්ක යන්න. ස්කූල් වෑන් වලට තමන් දරුවා ඉස්කෝලේට බස්සලා එන්න. සතියන්තේ එහෙම නැත්නම් හවස ටියුෂන් පන්ති එක්ක යන්න. තමන්ට ඵලදායි වැඩක් කරන්න තියෙන වෙලාවේ තමන්ගේ කඩේ වහලා දරුවා කඩේ තව කෙනෙකුට බාර දීලා දරුවා පන්ති එක්ක යනවා. මේවා නිසා තමන්ගේ ව්‍යාපාරේ කරගෙන යන්නම බැරි මට්ටමට පත් වෙනවා. තමන්ගේ ව්‍යාපාරයේ ඒ නිෂ්පාදන පිරිවැයට තමයි මේක බලපාන්නේ. එතකොට මේක මේ ටියුෂන් සංස්කෘතිය බරපතල ආර්ථික ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. ඒක සෞඛ්‍යයත් එහෙමයි. ඒව එකක්වත් නොකර ඉන්න පුළුවන් දේවල් නෙමෙයි. හැබැයි රජ සේෆ්ටි net කියන්නේ ඒක. ලෝකේ බොහෝ රටවල් මේ අධ්‍යාපනයට දෙමව්පියෝ සල්ලි වියදම් කරන්නේ නැහැ. දුර පාසල් වල ස්කූල් වෑන් වල දාලා බස් වල ගිහිල්ලා දැන් අපේ දැන් මධ්‍යම පන්තියේ ඉන්න දෙමව්පියෙක් කරන්නේ දරුවා එක්ක යනවා පන්තියකට. හැබැයි දුර ඉන්න කෙනෙක් බොහෝ වෙලාවට සමහරට දැන් ඔය මේ ඔන්න ගම්පහට ටියුෂන් පන්ති තියෙනවා කොහෙන්ද? කිලෝමීටර් 20 25 තියෙන ඉඳලා ගම්පහ ටියුෂන් පන්ති තියෙනවා. කොළඹ මේ කිලෝමීටර් මේ 50 60 දුර ඉඳලා කොළඹ ටියුෂන් පන්ති තියෙනවා. ඒ එන්න බස් වල එන්න සල්ලි එනවා. ටියුෂන් පන්තියට සල්ලි දෙන්න ඕනේ. මේක කොහෙන්ද කරන්නේ? මේවා කරන්න රැකියාවක් කරන අයගේ මේ රුපියල් 30000 40000 50000 පඩි ගන්න දෙමව්පියෝ
තමන්ගේ වැටුපෙන් ඒව කරන්න ඕනේ. තමන්ගේ සෞඛ්‍ය ටෙස්ට් එකක් කරගන්න ගියොත් ඒකට විශාල මුදලක් යනවා. කරන්න දෙන්නේ මොකෙන්ද? ඒ සුළු වැටුපෙන් ව්‍යාපාරයෙන් ලැබෙන සුළු ආදායමෙන්. එතකොට මේවා කරගන්න මේ දැන් අනිත් පැත්තෙන් බඩු මිල වැඩි වෙනවා. බඩු මිල වැඩි වෙන එකයි අර මේ අමතර වියදම් එකතු වීම නිසායි කියන්නේ ජීවන වියදම වැඩි වෙනවා. ජීවන වියදම වැඩි වෙනකොට දැන් රැකියාව කරන අය කියන අපිට වැඩිපුර වැටුප් දෙන්න කියලා ඒ කට්ටිය කියනවා. ඊළඟට ව්‍යාපාරිකයින්ට මේක තමන්ගේ අර මේ මුදල් ප්‍රවාහයට මේක තාම නරක විදිහට බලපානවා. එතකොට එහෙමුනේ ඇයි? රජයේ කාර්ය නොකිරීම. රජයේ කාර්ය නොකිරීම නිසා ඊළඟට තව එකක් තමයි පාරිභෝගික ආරක්ෂණය නැතිකම. හොඳයි මහාචාර්යතුමා ඒ ගැන කතා කරන්න ඕනේ. හැබැයි අපි සූදානම් ඊට කලින් විරාමයක් ලබා ගන්න. විරාමයෙන් අනතුරු අපි සූදානම් යාලිත් මේ ගැන කතා කරන්න. විරාමයෙන් අනතුරු අපි නැවතත් එකතු වෙනවා කාලාත්‍රේ කතා බහත් එක්ක. අද මාතෘකාව අඩු තැන් පුරවමු. සංජය මහත්මයා මේ අපේ රටේ නිෂ්පාදන වලට ලෝක වෙළඳපොලේ තියෙන ඉල්ලුම් මොන වගේද? ඇත්තටම ලෝක වෙළඳපොලේ අපිට තියෙන භාණ්ඩ ඉතාමත්ම සීමිත පිරිසක් පොඩි ප්‍රමාණයක් තමයි අපේ ලෝක වෙළඳපොලේ තියෙන්නේ. ලෝක වෙළඳපොලේ තියෙන භාණ්ඩ හැබැයි අපේ වෙළඳපොලේ ඉතා විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ දෙක අපි හරියට තුලනාත්මකව බලන්නේ නැතුව අපිට මේක කරන්න බෑ. හොඳම දේ තියෙන්නේ අපිට ආවේනික වෙච්ච මකවලකට අපිට ආවේනික වෙච්ච තියෙන භාණ්ඩ තියෙනවා. ඒ භාණ්ඩ විදේශ වෙළඳපොළට අරන් යන්න තියෙන හොඳම මාර්ගය තමයි අපි අපේ තියෙන භාණ්ඩයට වැලියු ඇඩිෂන් එකක් එකතුවක් කළ යුතුයි. ඒ එකතුව නොකරන තාක්කල් අපිට මේක වැලියු ඇඩිෂන් එකක් කරලා අපිට කොට එන්න බෑ. හොඳයි දැන් ඔබතුමා වැවිලිකරුවෙක්නේ. වසර ගාණක් තිස්සේ ඔබතුමා වැවිලිකරුවෙක් විදිහට හොඳ අත්දැකීම් රසක්ම ඔබතුමාට තියෙනවා. අපේ රටේ තේ, පොල්, රබර් වැනි ආර්ථික භෝගවලට ලෝක වෙළඳපොලේ තියෙන ඉල්ලුම මොන වගේද නිෂ්පාදනයක් විදිහට. එතනින් එහාට ගිහිල්ලා අගේ එකතු කරපු නිෂ්පාදනයක් විදිහට මේ ආර්ථික භෝග වලින් හදපු නිෂ්පාදන වලට මොන වගේ ඉල්ලුමක්ද තියෙන්නේ? පළවෙනි විදිහට මම කිව්වොත් ඇත්තටම අපිට තියෙනවා හොඳ ඉල්ලුමක්. ඒ ඉල්ලුම අපි විසින්ම මේ වෙනකොට ලෝක වෙළඳපොලේ අපි අඩු කරගෙන තියෙන්නේ. හේතුව පළවෙනි එක ක්වොලිටි එක. අපේ තියෙන ගුණාත්මක භාවය. අපි ඉස්සර තේ ගැන කිව්වොත් ලංකාවේ තමයි තේ ගැන තිබ්බේ. සිරමන් ගත්තත් එහෙමයි. කුරුදු. ඊට පස්සේ ගම්බෙරෙස්. ඊට පස්සේ අපි කුළු බඩු දීලා අපි ලක්ෂණ සපත්තු තේ අර මොකද්ද අපිට කාලයක් තිබ්බේ බඩු දීලා මුදල් ගන්න මුදල් කුමාරු ක්‍රමයට තිබ්බා. ඒ කාලෙට වඩා දැන් බැලුවහම අපිට කොච්චර තාක්ෂණීය දියුණුවද? එහෙමනම් තාක්ෂණීය දියුණුව අපිට කොච්චර ක්වොලිටි ප්‍රොඩක්ෂන් එකක් දෙන්න පුළුවන්ද? කොච්චර හොඳ ප්‍රොඩක්ෂන් එකක් දෙන්න මං හිතන්නේ මගේ කාලය තුල තාමත් කියන්න ඇත්තටම කනගාටුයි. ඒ විදිහට වැලියු ඇඩිෂන් එකක් දෙන්නේ ඒ සාම්ප්‍රදායික විදිහටම කරගෙන යනවා මේ නිෂ්පාදන ටික. ඊට අමතරව ඒකට ඔබට ගිහිලා පිටට තියෙන නිෂ්පාදකවරු අපෙන් මැෂින් එක අරගෙන ගිහිල්ලා අපිට හොඳට ක්වොලිටි ප්‍රොඩක්ෂන් එකක් දෙනවා වෙළඳපොළට. පළවෙනි එක ලංකාවේ තේ නිෂ්පාදනය ගැන මම පොඩ්ඩක් කතා කරන්නම්. කතා කරලා ඔය තේ රෝල ඒ තේ ආශ්‍රිත මැෂින් සම්බන්ධව මම පොඩ්ඩක් වැඩ කරනවා ටික ආයතනයක. ඒක බැලුවහම මුළු ලංකාවේ තිබුණේ ආයතන 5යි 6යි. අද වෙනකොට තියෙන එක ආයතනයයි. ඒ ආයතනයට අවශ්‍ය අමුද්‍රව්‍යවත් අපේ රට තුල නැහැ. එතකොට අපි නිෂ්පාදනය කරන්න අපේ ලංකාවට මුලින්ම මැෂින් ටික ඒ කියන්නේ යන්ත්‍රෝපකරණ ටික නිෂ්පාදනය කරන්න ඕන තමන්ගේ ප්‍රොඩක්ෂන් එකක් ගන්න. එහෙම නැත්නම් නිෂ්පාදනයක් කරන්න. දැන් මේක නිෂ්පාදනයට අවශ්‍ය මැෂිනුත් නැහැ. අපිට අවශ්‍ය තියෙන මැෂින් නිෂ්පාදනය කරන්න තියෙන මේ නිෂ්පාදනය කරන්න තියෙන අමුද්‍රව්‍යත් නැහැ. ඉතින් ඒ නිසා මම හිතනවා මේක ලෝක වෙළඳපොළට අරන් යන්න යතුලන් අපි සාහමුඛ විදිහට හැමෝම එකතු වෙලා මේකට හැමෝගෙම වැලියු ඇඩිෂන් එකක් දෙන්න ඕනයි කියන හැමෝගෙම අගය කිරීමක් දෙන්න ඕනයි කියන එක මම හිතනවා මචං. කුඩා පරිමාණ ව්‍යවසායකයන්ට තමන්ගේ නිෂ්පාදනයක් ලෝක වෙළඳපොළට අරගෙන යන්න අපේ රට ඇතුළේ තියෙන අරුබුද බාධක මොනවද?
පළවෙනි බාධාව තමයි ඒ වෙළඳපොළට රන් යන්න නොහැකි බව. හේතුව ලොකු මුදලක් එයාට කැපිටල් එකක් ඒ කියන්නේ ප්‍රාග්ධනයක් යොමු කරන්න සිද්ධ වෙනවා. අපේ රටේ මේ ණය පහසුකම් දෙන ආයතන බැංකු රජයේ ආයතන ඕන තරම් තියෙනවනේ. ඒ තිබ්බට ඒ වගේ ඇත්තටම කියන්න අසතුටුයි ඒ වුණාට කියන්න වෙනවා. හේතුව අර රචනතුමා කිව්වා වගේ අපිට ඒ කියන්නේ මුදල් ණය දෙන්න නෙමෙයි ඇත්තටම කැමති. ඒ කියන්නේ ණය දෙනවට වඩා ඒ ඩොකියුමන්ට් ඒ ලියකියවි වල තියෙන්නේ නොදෙන දේවල්. ඕනෑම කෙනෙක්ට දැන් මම සුද්ධ මූල ව්‍යාපාරෙත් මම රැඳී ඉන්නවා. ඇත්තටම හොඳ සුද්ධ මූල ව්‍යාපාරය ඇත්තටම හොඳ ශේෂ්ත්‍රයක්. මොකද හේතුවේ සුද්ධ මූල ව්‍යාපාරයේ දැන් වෙනකොට මිනිස්සු ඇත්තටම අර අනික් පැත්තට නොගිහින් මොකද අඩු ලියකියවිලි ඉතාමත් වේගයෙන් මුදල් ටික හම්බ වෙනවා. ආපහු මුදල් ටික බාර ගන්න මුදල් ටික ලැබෙනවා. ඉතින් ඒ නිසා මිනිස්සු ඒ පැත්තට ඇවිල්ලා තියෙනවා. ඉතින් උදාහරණයක් විදිහට අපිට නිෂ්පාදකයන්ට අපිට අතදීමක් යනුවෙන් මුළු රජයක් අපි හැමෝම එකතු වෙලා ඒ නිෂ්පාදකයාට ඒ නිෂ්පාදකගේ ප්‍රාග්ධනයට සහ මාසයක් හෝ මාස එකහමාරක් ඒක තමන්ගේ වෙළඳපොළට දාගන්න උදව් කරනවා නම් අපිට විදේශයට අපේ ප්‍රොඩක්ෂන් එකක් අපේ නිෂ්පාදනයක් එළියට යන්න කිසිම බාධාවක් නැහැ කියන එකයි මම දකින්නේ. දැන් බැංකු ගත්තාම ලංකාවේ වාණිජ්‍ය බැංකුවල තියෙන මේ බැංකු වාණිජ්‍ය බැංකු උපරිම ලාභ ලැබීමේ චේතනාවේ බැංකු ක්‍රියාත්මක වෙන්නේ. ඊළඟට සංවර්ධන බැංකු කියලා තිබ්බ ඒවත් දැන් වාණිජ්‍ය බැංකු බවට පත් වෙලා තියෙනවා. එතකොට ඒ අය බැංකු වැඩ කරන්නේ බැංකු දියුණු වීමේ අරමුණෙන්. එතකොට ඒ අර නිෂ්පාදකයෝ ඒ ව්‍යවසායකයෝ ඒ අපනයන කරුවන් නගා සිටවන්න කවුද ඉන්නේ වෙනුවෙන්? බැංකු වල පොලි ඊටාම වැඩි. බැංකු නවල ණය ලබා අවදානමක් තියන අයට ඒ කට්ටිය ණය දෙන්නෙම නැහැ. එතකොට ලංකාව මම දන්නේ ලෝකේ මේ බැංකු වල තමන් අප නැත්නම් බොහෝ රටවල් වල තමන්ගේ වැටුප තියනවා නම් ව්‍යාපාරය තියනවා නම් ණය දෙනවා. ආදායම තියනවා නම් ලංකාවේ එතනින් එහාට ගිහිල්ලා මේ පුජ්‍යලපක් ගන්නවා. පුජ්‍යලප කාටවත් පුළුවන් තව කෙනෙක් වෙනුවෙන් අප වෙන්න. ඒක මොන තරම් ඒක ඊටාම පහත් වැඩක්. මට විනාඩියක් දෙන්න. එක ආයතනයකදී මම යම් කිසි තරක ඉන්නකොට තමන්ගේ ආයතනයේ ප්‍රධානියෙන් ගිහිල්ලා ඉල්ලනවා මට මාසෙක මගේ වැටුප ණයක් විදිහට දෙන්න කියලා. එතකොට ආචාර්යතුමා කිව්වා වගේ පුද්දල අපක් ඉල්ලුවා ඒ ආයතනයේ. ඒ කියන්නේ එතකොට මේ මනුස්සයාගේ තියෙන මානසිකත්වය කොහොමද? ඒ මනුස්සයාගේ තමන් වැඩ කරන තැනට තව පුද්ගලික අපයක් කොමටද? තව පස්සෙන් යන්න ඕනනේ. පුද්ගලික අපයක් දෙනවා කියලා කියන්නේ තව බැංකුවටත් වදින්න ඕනේ. තව දෙන්නෙකුට විතර වදින්න ඕනේ. අනේ මං වෙනුවෙන් අප අත්සන් කරන්න කියලා. ඇයි මිනිස්සු මෙහෙම අසරණ කරන්නේ? මිනිස්සු විශ්වාස කරන්න. මිනිස්සුන්ට උදව් කරන්න. අත දෙන්න. ඒ මිනිස්සු දිනු කරලා බැංකු දිනු වෙන්න. ඒක තමයි ඒකේ මේ පරමාර්ථය. එහෙම වෙන්න ඕනේ. අද එහෙම නෙමෙයි වෙන්නේ. මේ හැම එකක්ම අද ඇත්තෙන්ම ලංකාව ඊටාම කනගාටුදායි තත්වයකට පත් වෙලා තියෙනවා. ওই සියලු ආයතන. ඒක අකමැත්තෙන් වුණත් කියන්න සිදු වෙනවා. අපි රක්ෂණ ආයතන වෙන්න පුළුවන්. බැංකු මූල්‍ය ශේත්‍ර වෙන්න පුළුවන්. ඔය මයික්‍රෝ කියන්නේ ඔය සුද්ධ මූල්‍ය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අනිකුත් ව්‍යාපාර වෙන්න පුළුවන්. මේ හැම කෙනෙක්ම උත්සාහ කරන්නේ අර තව කෙනෙක් ළඟ තියෙන මුදල කොහොම හරි Taman ළඟට ගන්න කරන උත්සාහයක් මිසක්කල් ඒ අයට අපි දැන් කතා කරන වැලියු ඇඩිෂන් එක කියලා. ඒ අයට සේවයක් කරලා ඒ අයගේ ප්‍රශ්නයකට විසඳුමක් දීලා ඒ අයගේ ජීවිතේ සැපපාසු කරවන්න කටයුතු කරලා තමන් මේ ප්‍රතිලාභ ලබන්න කරන උත්සාහයක් නෙමෙයි කරන්නේ. දැන් සුද්ධ මූල්‍ය ගත්තත් උත්සාහ කරන්නේ මොකද්ද? මේක තාම පහත් චේතනාවක්. උත්සාහ කරන්නේ අර අම්මලා ගාව තියෙන සාරියේ ගැට ගහගෙන ඉන්න ඒක කොහොමද ඒක ගන්නෙ? කොහොමද මේ ට්‍රිවිල් එකක් තියෙන කෙනෙකුට කොහොම හරි තව වාහනයක් දීලා හිටන් ලක්ෂ 3ක් 4ක් තියෙන කෙනෙකුට මොකක් හරි දීලා හිටන් අන්තිමට කරන්නේ
ට්‍රේවිල් එකක් යනවා මේ ලක්ෂ 3ක් යනවා අර මනුස්සයා මහා පාරට වෙන්නකල් මේ කරගෙන යනවා. ඒක ඒ මනුස්සයා දිනු කරලා ඒ මනුස්සයාට උදව් කරලා ඒ මාසයක් දිනු වෙලා මේ බැංකුව දිනු වෙන්න උත්සාහ කරන ගන්න මේ කරන්නේ. ඕක හැම ක්ෂේත්‍රෙම තියෙන ලංකාවේ තියෙනවා. අවාසනාව කියන්නේ ලංකාවේ හැම කෙනෙක්ම ඕනෑවට වඩා ආත්මාර්ථකාමී වෙලා තියෙන්නේ. ඒ ඕනෑවට වඩා ආත්මාර්ථකාමී වෙන්න රජය ඉඩ ඇරලා තියෙනවා. පාරිභෝගික අයිතිය ජනතාවගේ අයිතිවාසිකම් ගැන තුට්ටුවකට මායිම් කරන්නේ නැති රජය මේ තියෙන්නේ. පාරිභෝගිකයට කිසිම පාරිභෝගික අයිතියක් තියෙනවද? අපේ රටේ කිසිදු පාරිභෝගික අයිතියක් නැහැ. තමන් ගන්න භාණ්ඩයක වටිනාකම ගෙවන මුදලට වටිනාකමක් නැහැ. ඒක කැඩුනොත් ආපහු දෙන්න බෑ. මුදල් ඉල්ල ගන්න බෑ. බඩුව මාරු කරන්න බෑ. ඒව ගැන මේ කියන්නේ යන්න තැනක් නැහැ. කියන්න තැනක් නැහැ. ඒ මට්ටමට අසරණ වෙලා ඉන්නේ. හැම කෙනෙක්ම බලන්නේ තව කෙනෙක් සූරාගෙන කන්න. මේ සූරන් කෑමේ ප්‍රතිපත්තිය තමයි ලංකාවේ වැඩි දෙනෙක් ගාව තියෙන. අකමැත්ත පිළිගන්න නැති වෙන්න පුළුවන් බොහෝ අය. හැබැයි අපි හැමෝම දුක් වෙනව නේද? රටට වෙලා තියෙන දේ. Tamante වෙලා තියෙන දේ. මේ රටේ ජනතාව මේ රට හැර යන විදිහ දිහා බැලුවාම අද කාටද සතුටු වෙන්න පුළුවන් අපි ඉන්න තත්ත්වය ගැන? මේකට අපි හැම කෙනෙක්ම වග කියන්න ඕනේ නේද? හැම කෙනෙක්ම වග කියන්න ඕනේ. තමන්ගේ කාර්යය කීයෙන් කී දෙනාටද මේ රටේ සතුටු වෙන්න පුළුවන්? මම නම් ඔව්වට අවම වශයෙන් දායක වෙලා තියෙන්නේ. මගේ කාර්යය මං උපරිම ශක්තියෙන් මං වැඩ කරලා තියෙනවා මගේ ආයතනයටත්, මගේ සමාජයටත්, පරිසරයටත්. පරිසරයේ වැඩිදුරෙන් මං වැඩ කරලා තියෙනවා. සමාජයේ මේ අයගේ යහපත වෙනුවෙන් මං වැඩ කරලා තියෙනවා. ආයතනයේ දියුණුව වෙනුවෙන් වැඩ කරලා තියෙනවා. තමන්ට සතුටු වෙන්න පුළුවන් අය කීයෙන් කී දෙනාද ඉන්නේ? අද අඩුවෙන් වැඩ කරන එක තමයි සතුට. ඒක තමයි ජයග්‍රහණය. මේ ස්මාර්ට් පුජ්‍යලෝ කියලා අද කියන්නේ මම හරි මේ අකමැති වචනෙට. අපි too smart කියලා කියන්නේ අපි උත්සාහ මේතුවක් දෙන්න කොහොම හරි තව කෙනෙක්ව රවට්ටලා හරි දැන් ස්මාර්ට් කියලා කියන්නේ මොකද්ද? දැන් මූල්‍ය අංශය වෙන්න පුළුවන්, රක්ෂණ අංශය වෙන්න පුළුවන්. ඒ සේවකයෙක් ස්මාර්ට් වෙන්නේ කොහොම හරි කරලා මේ මූල්‍ය අංශය නම් කොහොම හරි කරලා ලීස් එකක් දීලා එයාගෙන් ඒක කොහොම හරි කරලා ඒක දෙන්න ඕන. කොහොම හරි කරලා එයාගේ කලෙක්ෂන් එක ගන්න ඕන. අන්න ස්මාර්ට් පුජ්‍යලයා. ඉන්ෂුරන්ස් ගත්තත් එහෙමයි. ඒ ස්මාර්ට් කියන එක ඇවිල්ලා තියෙන්නේ ඒ තමන්ගේ වාසියට වැඩ කරන්න පුජ්‍යලයා තමයි ස්මාර්ට් පුජ්‍යලයා බවට අද පත් වෙලා තියෙන්නේ. ඇත්තෙන්ම ඔය වචනෙටත් මම විරුද්ධයි. අද අපි වැඩ කරන්න ඕනේ තමන්ගෙත් අනිත් අයගෙත් පරිසරයේ දියුණුවට. හැම වෙලාවෙම මම කියන්නේ පොදු යහපත වෙනුවෙන් වැඩ කරන්න. පොදු යහපත වෙනුවෙන් වැඩ කරොත් තමන්ගේ යහපත කියන්නේ තමන් වෙනුවෙන් වැඩ කරනවට වඩා වේගයෙන් සිදු වෙනවා. හැම ආයතනයකම මම නිතරම කියන එකක් හැම වෘත්තියකම හැම ආයතනයකම හැම ව්‍යාපාරයකම පරමාර්ථය තමයි පොදු යහපත. පොදු යහපත සඳහා තමයි හැම වෘත්තියම සකස් වෙලා තියෙන්නේ. හැම ආයතනයක්ම සකස් වෙලා තියෙන්නේ. ව්‍යාපාර කියන්නේත් එහෙමයි. මම කලින් කිව්වනේ ව්‍යාපාර කියලා කියන්නේ තව කෙනෙක්ගේ ප්‍රශ්නයකට විසඳුමක් දෙන එක. තව කෙනෙක්ගේ අවශ්‍යතාවයක් සපුරන එක. තව කෙනෙක්ගේ ජීවිතය සප්පාසු කරන එක. ඒක තමයි ව්‍යාපාර කියලා කියන්නේ. ඒක කරලා තමයි තමයි ප්‍රතිලාභ ලබන්නේ. අද ඒක සිදු වෙන්නේ නැහැ. ඒකට පොදු යහපත වෙනුවෙන් තමයි මේ සියලු දේවල් ක්‍රියාත්මක වෙන්නේ. යහපත කරලා තමන් යහපත් වෙනවා. තමන්ට ප්‍රතිලාභ ලැබෙනවා. දැන් වෙන්නේ ඒක අනිත් පැත්ත.
මේ පොදු යහපත කියන වචනේ ඇත්තටම මං තව ටිකක් එක පැහැදිලි කරන්නම්. වරදවා තේරුම් ගන්න එපා. පොදු යහපත කියලා කියන්නේ අපි මේ අනිත්‍යය වෙනුවෙන් වැඩ කරනවා කියන එක නෙමෙයි. පොදු යහපත කියලා කියන්නේ තමන් ජීවත් වෙන පද්ධතිය වෙනුවෙන් වැඩ කරනවා කියන එක. ඒ තමන් ජීවත් වෙන පොදු යහපත ඇතුලේ තමන් ඉන්නවා. අනිත්‍යය ඉන්නවා. පරිසරය තියෙනවා. මේ කිසියම් පුජ්‍යලේ කරන දෙයින් තමන්ටවත් සමාජයේ අනිත්‍යයටවත් පරිසරයටවත් හානි සිදු වෙන්නේ නැත්නම් ඒක පොදු යහපත සඳහා කරන කාර්යයක් බවට පත් වෙනවා. පුජ්‍යලේ කරන දෙයකින් තමන්ට යහපතක් සිදු වෙන්න ඕනේ. අනිත්‍යයටත් යහපතක් සිදු වෙන්න ඕනේ. පරිසරයටත් යහපතක් සිදු වෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි මොකද අපි හැම පුජ්‍යලයක්ම අපි මේක දැන් කාලෙත් යනවා ඉතින් මම මේකත් මම කියන්නම් මේක මොකද අපි මේ කතා කරන්නේ වැලියු ඇඩිෂන් ගැන කතා කරන මේ කියන්නේ අගේ එකතු කිරීමක් ගැන කතා කරන මාතෘකාවන්නේ දැන් මෙහෙම හිතන්න අපි හැමෝම ඉන්නේ එක රටක් ඇතුලේ එක පද්ධතියක් ඇතුලේ මේ අපි වැඩ කරන්න ඕන පද්ධතිය වෙනුවෙන් වැඩ කරනකොට පද්ධතිය විසින් අපිට රැකෙනවා හරියට අපේ ශරීරය වගේ ශරීරයේ තියෙනවා අවයව දැන් හෘදේ වස්තුව තියෙනවා හෘදේ වස්තුව වැඩ කරන්නේ හෘදේ වස්තුව වෙනුවෙන් නෙමෙයි හෘදේ වස්තුව වැඩ කරන්නේ ඒ හෘදේ වස්තුවෙන් මේ ශරීරයේ මේ රුධිරය ප්‍රෙෂර් කරලා මේ ඒක දෙනවා අපේ කිඩ්නි එක වග්වඩු වෙන් කරන්නේ වේස්ට් ඒ කියන්නේ මේක අපද්‍රව්‍ය බැහැර කරනවා කිඩ්නිය වැඩ කරන්නේ කිඩ්නි වෙනුවෙන් නෙමෙයි හાર્ට් එක වැඩ කරන්නේ හાર્ට් එක වෙනුවෙන් නෙමෙයි හાર્ට් එක වැඩ කරන්නේ බොඩි එක වෙනුවෙන් කිඩ්නි එක වැඩ කරන්නේ බොඩි එක වෙනුවෙන් හැබැයි බොඩි එක පවතුනොත් කිඩ්නි එක පවතිනවා බොඩි එක පවතුනොත් හાર્ට් එක පවතිනවා හાર્ට් එක නැති වුණොත් බොඩි එක නැති වෙනවා මේවා එකට සම්බන්ධ ඒ වගේ තමයි අපි ජීවත් වෙන සමාජයේ පැවතුනොත් රට පැවතුනොත් තමන් පවතිනවා රටට හරි ගියොත් තමන්ට හරියනවා තමන් බටේ තියෙන පරිසරය දියුණු වුණොත් තමන්ට ලස්සන ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් තියෙනවා ඒ නිසා තමන් වැඩ කරන්න පද්ධතිය වෙනුවෙන් ආයතය වෙනුවෙන් පොදු යහපත වෙනුවෙන් හැබැයි පරමාර්ථය වෙනුවෙන් ඕනම දෙයක පරමාර්ථයක් තියෙන ඒ සඳහා වැඩ කරොත් අපට ඔබ කියන අර වටිනාකම එකතු වෙනවා අවසන් වශයෙන් ඔබතුමා මොනවද එකතු කරන්නේ? අපි දැක්ක කීප වතාවක් ඔබතුමා යමක් එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. නෑ ඇත්තටම මම යම් කිසි සරකට ගියාම ගහලා තියෙනවා රජතුමාගේ great place to work කියලා. ඉතින් මම ඇහුවා මේ දැන් ටිකක් වෙලා මට ඉන්න සිද්ධ වුණා එතන. ඉතින් හරි right okay මම great place to work පැයක් හිටියා. ඒත් මගේ ගිය වැඩේට සිද්ධ වුණේ නැහැ. මේ ඇත්තටම අද මට වෙච්ච දෙයක් මේ ඒත් මුල්ල ඇතරයක් ගිහලා දැන් මම ඊට පස්සේ එතන ඉන්න මැනේජර්ට ගිහිල්ලා මම කතා කළා මේ ඔයගොල්ලෝ මෙන්න මෙහෙම දෙයක් කරගෙන යනවා ඒ වුණාට මට නම් මෙතන great place to stay නෙමෙයි කියන එක මට තේරුණා කියලා මම කිව්වා. කිව්වම ඇයි කියලා ඇහුවා. මම කිව්වා දැන් මං ඇවිල්ලා පැයකටත් ආසන්න ප්‍රමාණයක් වෙනවා. විනාඩි 5ක 10ක දෙයක් කරගන්න මට කොහොමද ඔයගොල්ලෝ මේකට උදව් වෙන්නේ කියලා. මං කිව්වා හරි ඔයගොල්ලොන්ට හොඳ විතරක් වෙන්න පුළුවන්. හැබැයි පාරිභෝගිකය වෙච්ච මට හොඳතරක් උනේ නැහැ. ඒක තමයි ඇත්තටම මචතුමා කිව්ව දෙයට මම ඇඩ් කරේ. ඒක අපිට එකතු කරන්න පුළුවන් නම් අපිට අඩුව පුරවන එක එච්චර ප්‍රශ්නයක් නෙවෙයි. කාලත්‍රයේ කතාබහ තුළින් අද අපි කතා කරා අපේ රටේ ආර්ථිකය පිළිබඳව අපි තෝරගත්ත මාතෘකාව අඩු තැන් පුරවමු. මේ ගැන කතා කරන්න අද අපිත් එක්ක එකතු වුණා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ්‍ය විද්‍යාපීඨයේ හිටපු පීඨාධිපති මහාචාර්ය අනුර කුමාරතුමන්ගේ මහත්මයා. ඒත් එක්කම අද වැඩසටහන සඳහා එකතු වුණා හිටපු වතු අධිකාරීවරයෙක්. ඒත් එක්කම අද ලංකාවේ ආයතන කිහිපයක අධ්‍යක්ෂවරයෙක් සහ ප්‍රධාන විධායක නිලධාරීවරයෙක් සංජය සේනාරත්න මහත්මයා. දෙදෙනාටම බොහොම ස්තුතියි. සුබ දවසක්. හිතවතුනි කාලාත්‍රයේ කතාබහ තුළින් අපි සමුගෙන යන්න සූදානම්. හැබැයි තවත් රාත්‍රියක මේ වගේ කතා කරන්නම ඕනේ මාතෘකාවකුත් රැගෙන අපි ඔබව මුණ ගැහෙන්නට එනවා. එතෙක් ප්‍රාර්ථනය ඔබට සුවබර දවසක්. ආයුබෝවන්.